නිදහස් සංවාද වැඩබිම පක්ෂ දේශපාලනයට එපිටි ට්‍රාන්සෙන්ඩ්ස් පාටි පොලිටික්ස් 30 වසරක යුද්ධයක් අවසන් වෙලා ලංකාව යන්තම් හුස්ම ගන්න කාලේ ජනාධිපතිවරණයක් ළඟ එනවා තමයි. හැබැයි අලුයට ගිනිපුරු තියෙන වගේ බොහෝ දෙනා කතා කරමින් කියමින් ඉන්නවා. යුද්ධයේ සමහර හෙවණැලි හොල්මන් වගේ වර්තමානයේ තුල වැඩ කරනවා පේනවා. ඒ ඇස්සේ මේ මොහොතේ කොළඹ කොටුව දුම්රියපොළ ඉදිරිපිට වෘත්තීයමය හමුදාවක ඉතාමත්ම ශක්තිමත් සොල්දාදුවන් යුද්ධයට මුහුණ දීලා යම් යම් ශාරීරික අලාභහනිත් කරගෙන විශ්‍රාමත් ගිහිල්ලා තමන්ගේ ඉල්ලීම් ඉල්ලන්න සටන් කරනවා. අරගල කරනවා. මහවැස්ස මැද්දේ ඔබ ප්‍රවෘත්තිවල දකිනවා. අපි මේ උත්සාහ කරන්නේ ඇත්තටම සිදු උනේ මොකද්ද? සිදු වෙන්නේ මොකද්ද? රටක් හැටියට, ජාතියක් හැටියට අපි කරන්න ඕන මොකද්ද? අප කළ යුත්තේ කුමක්ද? ඒ ගැන කතා කරන්න ඉතාමත්ම උචිත පිරිසක් අද දවසේ නිදහස් සංවාද වැඩබිමේ ඉන්නවා. ඔබට පේනවා මගේ දකුණු අත පැත්තෙන් මේජර් අජිත් ප්‍රසන්න. ඔහු නීතිඥවරයෙක්. ඔහු නියෝජනය කරන්නේ සිංහ රෙජිමේන්තුව. බොහෝ සිදුවීම්වලදී ඔහු ජනමාධ්‍ය හරහා ඔබ දකිනවා. අයිබෝන්. ඊළඟට මගේ දකුණු පැත්තෙන් ඉන්නවා නිශාන්ත මහිරාජ්. ගැමුණු රෙජිමේන්තුව තමයි ඔහු නියෝජනය කරන්නේ. ඔහුගේ එදවස තනතුර කෝප්‍රල්. ඔහු යුද්ධයේදී සැහැණ දේවල් වලට මුහුණ දීලා. හැබැයි මේ ඇහැට තුවාල වෙන්නේ ආණ්ඩුව ඔවුන්ට පහර දීපු නිසා. ඒ ගැනත් අපි කතා කරනවා. අයිබෝන්. මගේ වම් පැත්තෙන් ආනන්ද සිරිසුමන. ඔහු බලලත් නිලධාරීවරයෙක්. නියෝජනය කරන්නේ පාබල රෙජිමේන්තුව. ඔහුටත් මේ යුද්ධයේ අමිහිරි අත්දැකීම් තිබෙනවා. වර්තමානයේ සිට කොටුවේ සටන් කරන තවත් එක සටන්කරුවෙක්. අයිබෝන්. මේ අන්තිමට ඉන්නේ වම් පැත්තේ මහින්ද සිරි. ඔහුත් නිලයෙන් කෝප්‍රල් වරයෙක්. නියෝජනය කරන්නේ කමාන්ඩෝ රෙජිමේන්තුව. මේ නිලතල මොනවා වුණත් මේ සීලුම අය ඔබ තේරුම් ගන්න මේ රට ගලවා ගත්ත කුරිරු ත්‍රස්තවාදයට එදිරිව සටන් කළ සෙබළ බලමුළුවක මහා යෝධ මිනිස්සු. ඒ වගේම නීතිඥ අජිත් ප්‍රසන්න ගැන මට පුද්ගලික වෙනම කැමැත්තක් තිබෙනවා. ඔබ මේ හමුදාවෙත් වැඩ කරන ගමන් නීතිඥවරයෙකුත් වීම නිසා මේ සටන් වලදී ඔබට නීතිමය රැකවරණයක් උන්ට දෙන්න පුළුවන්කම තියෙනවා. කොටුවේ සටනේ සුළමුල ඔබ දිගටම ඉන්න කෙනෙක් හැටියට කොහොමද පටන් ගන්නෙ? අපි මේ මුකුත්ම දන්නේ නැහැ කියලා හිතන පිරිසකට මේ වැඩසටහන බලන විශේෂයෙන්ම ලෝකයේ පුරාම ඉන්න අපේ සහෘදයන් කොහොමද හරියට මේ කතා පටන් ගන්නේ? මොකද්ද වෙන්නේ? ඇත්තටම කොටුවේ සටන පටන් ගන්න වෙන්නේ 83 කළු ජූලියේ. 83 කළු ජූලිය වෙනකන් අපේ හමුදාවේ කවුරුවක්වත් දැනෙන පරිදි මිය ගියේ නැහැ සටනේ. ඉඳලා හිටලා එක්කෙනෙක් දෙන්නෙක් මැරුණා මිස එක තැනක විශාල ප්‍රමාණයක් මරුනේ. උතුරෙන් වාස් ගුණවර්ධන ඇතුළු 13ක් මිය ගියේ 83. ඔය ජෙනරල් කමල් ගුණවර්ධනගේ කණ්ඩායමේ කෙනෙක් බැචා. හරි. එතකොට ඒ 13 මිය ගිහිල්ලා ඒක කොළඹට ගෙනල්ලා ඒ ප්‍රශ්නත් එක්ක ඇති වෙච්ච ගැටුම තමයි කළු ජූලියක් උනේ. කළු ජූලියෙන් පස්සුව අර අඬන්න ඉන්න මිනිහට 60 ඇඟිල්ලෙන් වගේ ප්‍රභාකරන්ට මිල මුදල් තිබුණෙත් නැහැ, කාඩර්වරු හිටියෙත් නැහැ. එක පාරට වැඩි වෙන්න ගත්තා. ඉන්දියාව පුහුණු කරා ඩයස්පෝරාවක් ඇතුළේ. මොකද මේ අපේ කට්ටිය ගියා ඒගොල්ලන් රැකවරණ ලැබුණ වෙනත් රටවල. ඊට පස්සේ ඔවුන් ප්‍රහාරය එල්ල කරේ අර වගේ ප්‍රහාර නෙවෙයි. කඳුරු වලට කෙලින්. ඒ නිසා අපේ සමහර විට එක තැන 100 50 75 මැරෙන ගත්තා. දැන් මේ මැරෙන වේගයට හමුදාව ආපහු බඳව ගන්න එපා. ප්‍රශ්නයක් වුණා. ඇයි? ඒ වෙනකොට ත්‍රිවිධ හමුදාවේ රණවිරුවන්ට සැලකුවේ සාමාන්‍ය රාජ්‍ය සේවකයන්ට වගේ. කෙනෙක් මැරුණොත් යුද්ධේ ඔහුට ඔහු වෙනුවෙන් හිමි වෙන්නේ බිරිඳට වැන්දපු අනද්දරු අරමුදල විතරයි. නිකන් හිතන්නේ ඒ කාලේ රුපියල් 20000ක් වැඩි එච්චර නෑ. මම කියන උදාහරණයක්. 20000ක් නම් වැටුප රුපියල් 8000ක් වගේ මුදලක් තමයි වැන්දපු අනද්දරු අරමුදලේ ලැබෙන්නේ. එතකොට ආපහු බලමු අපි කකුලක් ගියා කියලා කෙනෙක්ගේ කකුලක් බට්ටෙකුට යනවා. ඇස් දෙක පේන්නේ නැතුව යනවා. ඒ කාලේ තිබුණේ නෑ විශේෂ වරප්‍රසාද. එයාට සාමාන්‍ය අර අනිත් අය වගේම හමුදාවේ ඉන්න ඕනේ. සිසු නිලෙක් නම් අවුරුදු 22ක්, නිලධාරියෙක් නම් අවුරුදු 20ක් ඉන්න ඕනේ විශ්‍රාම ගන්න. විශ්‍රාම ලැබෙන්නේ අර ඒ නීතියට අනුව සාමාන්‍ය විශ්‍රාමයට. දැන් මේක ආරංචි වුණා. මොකද අර මෘතදේහ ගම් වලට ගියානේ. ගියන් පස්සේ මාස 3-4කින් සීලවතියක් කොහොමද දැන් පඩිය හම්බෙනවද? අනේ මල්ලියේ බලපංකෝ මහත්තයාට 20000ක් ගෙනාවා මැරෙන කලින්. දැන් 8000යි හම්බෙන්නේ. ඇත්තේ යක්කේ. ඉතින් එහෙමද සලකන්නේ? ඔය වගේ ආරංචි වුණා. ඊට පස්සේ S2 අහිමි වෙනවා අපි හිතමු කුමාරගේ. කුමාරගේ S2 වුණාම කට්ටිය අහනවා දැන් කුමාර දැන් හමුදාවේ මොකද කරන්නේ? S2 පේන්නේ නැතුව. නෑනේ අක්කේ යා අවුරුදු 22ක් ඉන්න විශ්‍රාම ගන්න. S2 පේන්නේ නැති එක්කෙනා බලන්න ගෙදර ආය යනවා සතියන්තේ. මහා විකාරයක් වුණා. දැන් මේ ආරංචියත් එක්ක අපේ අය
මැරෙනවා දිනපතා. ඒ අයට අලුතෙන් හමුදාවට බැඳෙන්නේ නැතුව ගියා. අන්න ඒ කාලේ රංජන් විජේරත්න, ලලිත් ඇතුළත් බුදුරගේ මහත්තුරු, ජාර්ජ් ජවර්ධන ජනාධිපතිතුමාට කතා කරලා කිව්වා මේ වැඩි හරියන්නේ නැහැ. මේ වැඩි හරියන්නේ නැහැ. අපිට ලොකු පිළිසිගයක් තියෙනවා. ඒ නිසා හමුදාවට සෙබළුම් බඳවා ගැනීමට පොඩ්ඩක් දෙන්න ඕනේ අපිට උත්තේජක ටිකක්. ඒ අනුව තමයි 12 ඇලේර 86 කියන හමුදා නියෝගය හැදෙන්නේ. ඒක මුලින්ම කැබිනට් පේපර් එකක් එනවා. අන්න ඒකෙදි යෝජනා කරනවා යුද්ධයේදී කවුරු හරි රණවිරුවෙක් මිය ගියොත් මිය ගිය දින සිට ඔහුට අවුරුදු 55ක් වෙනතෙක් ඔහු හිටියාසේ වැටුප ලැබෙනවා වැටුප් වර්ධකත් එක්ක. ඒ වගේම ඔහුට ලැබෙනවා මිය ගිය දිනේ සිට අවුරුදු 55ත් එක්ක විශ්‍රාම වැටුපකුත්. ඒකට අපි කිව්වා pay and pension වැටුප් සහ විශ්‍රාම වැටුප් ක්‍රමය කියලා. එතකොට ඒක ලැබුණේ ඔහු විවාහකව හිටියා නම් ඔහුගේ බිරිඳට අවිවාහකව හිටියා නම් සමසමව අම්මටයි තාත්තටයි. දැන් ඔන්න ආපහු එනවා ආපහු ගුණවතී අක්කගේ මහත්තයා මැරෙනවා. ටිකක් කනට කලින් කුණින් ආරංචි වෙනවා 20000යි හම්බුනේ මැරෙන්න කලින්. ගුණවතී අක්කට ගිය කලක් දැන් 45000ක් හම්බ වෙනවා. හරිනේ. දැන් ඔන්න ඒ කියන්නේ. ඊට පස්සේ තව කවුරු හරි කියනවා මැරුණත් කමක් නැහැ බං හමුදාවට ගිහිල්ලා අපේ ගෑනිටයි ළමයිටවත් උන්ට කන්න අදින්න හොඳ වැටුපක් එහෙම හම්බෙනවනේ දැන් කියලා කටින් කොටෙන් යනවා. ඊට පස්සේ ආපහු දැන් අපි හිතමු සිරිදාස මේ තුවාල වෙනවා කකුල ආබාධ වෙනවා. දැන් මේ අලුත් චක්‍රලයකට අනුව එයා ඉන්න ඕනේ අවුරුදු 22ක්. එයාට අවුරුදු 12ක් හිටියාම සෙසුනිලෙක් නම් නිලධාරියෙක් නම් අවුරුදු 10ක් හිටියාම විශ්‍රාම යනවා. විශ්‍රාම ගිය දවසේ ඉඳන් එයාටත් අවුරුදු 55 වෙනකන් හිටියාසේ සලකලා වැටුප් වර්ධක සමග වැටුපද හිටියාසේ මේ ඊට අමතරව විශ්‍රාම ගියාසේ සලකලා විශ්‍රාම වැටුපද දෙකම ලැබුණා. දැන් මේක ආරංචියට ගියාම අර කණින් කන යනවනේ. හමුදාවට ගියත් කමක් නැහැ මැරුණත් කමක් නැහැ එක්තරා විදිහට අපිට සලකනවා. කියලා අර තිබිච්ච කැතනාමේ නැතු වුණා. එන වෘත්තිමය ශක්තිමත් භාවයක් ලැබුණා. ශක්තිභාවයක් ලැබුණා. දැන් ඔය විදිහට මේ මානුෂීය මෙහෙම අවසන් වෙන තෙකුත් 2014 අගභාගයේ වෙනකුත් ඔය විදිහට ලැබුණා හැමෝටම. ඒ අතර ඉන්නවා දීපිදු රණවිරුවෝ 27000කුත් පූර්ණ කාලීන ආබාධිත රණවිරුවෝ 14000. පවුල් 41000ක් නේ. 14000ක් ඉන්නවා. ඔක්කොටම මේක ලැබුණා. ඉතින් මේකට pay and pension එක ගත්තා කිව්වම ඇත්තටම සමහරු ණයට මේ අපි කිව්ව නිවාස ණය ගත්තා. ගෙවල් දොරවල් හදාගත්තා. ළමයින්ට ඉගෙනුවා. ළමයි වෑන් එකේ ඉස්කෝලේ යනවා. පුළුවන් මේක රෝලක් ගහගන්න. අර අහිමි වීම මත යම් සුවපහසු ජීවිතයක් හදාගන්න. එතකොට දැන් අපි තුමු කාන්තිගේ මහත්තයා මරුණා. දරුවෝ 3 දෙනෙක් එක්ක කාන්තිය අතරමං වුණා. හැබැයි කාන්ති කොහොම හරි ගැටේ ගහගෙන හිටියා මේකත් එක්ක යනවා දරුවන්ව ඉස්කෝලේ යවනවා. සුරක්ෂිතභාවයක් තිබුණා. හැබැයි 2014 අග වෙනකොට මේ සිස්ටම් එකට කන කොකා හැඬුවා. ඇයි? මේගොල්ලන්ට අවුරුදු 55 පිරුණා. අර 12 ඇලේරක් 86 චක්‍ර හමුදා නියෝගයේ තියෙන්නේ 55 වෙනකම් විතරයි වැඩි. ඉන් පසු වෙන දේ නෑ. 55 දී 2014 අග වෙනකොට මට මතක හැටියට 6 දෙනෙක් විතර 55 පිරුණා. මේ 6 දෙනාට වැටුපයි විශ්‍රාම වැටුපයි දෙකම නතර වුණා. ඊට පස්සේ 2015 මුල තමයි මේගොල්ලන්ගේ විශ්‍රාම වැටුප හැදුනේ. ඒ වෙනකොට ආණ්ඩුව පෙරලිලා. හිටපු ආණ්ඩුව මහින්ද ගෝඨාභය ආණ්ඩුව පෙරලිලා. දැන් අලුත් ආණ්ඩුව යටතේ කට්ටිය හිතුවා මේ ප්‍රශ්නයක් නෑනේ. හොඳ විශ්‍රාම වැටුපක් ඇති බරට ඉතින් ඒ සැලකුවා වගේ ඇති කියලා. ඒක බැලින්නම් අර අවුරුදු 55 පිරෙන දවසේ ගියපු වැටුපයි විශ්‍රාම වැටුපේ එකතුවෙන් හරි අඩකටත් වඩා අඩුයි. උදාහරණයකට අවුරුදු 55 වෙනකොට ගුණවතී අක්කට හම්බුණා නම් මහත්ය වෙනුවෙන් මේ රුපියල් 60000 දැන් හම්බෙන්නේ 26000යි. හරි අඩකටත් වඩා අඩුයි. ඔන්න කැළඹීමක් ඇති වුණා. දැන් අපි කොහොමද 26000න් ජීවත් වෙන්නේ? 60000කට හුරු වෙච්ච අපි ඒකත් මදි අපි ජීවන විදමත් එක්ක. දරුවන්ට උගන්වන්න ඕනේ, ගෙවල් කුලි ගෙවන්න ඕනේ, නැත්නම් නිවාස ණය ගෙවන්න ඕනේ, අම්මා තාත්තට උදව් කරන්න ඕනේ, ගමන් බිමන් යන්න ඕනේ. දැන් තමන්ගේ එක වරම 155ක විතර ආදායමක් අඩු වුණා නම් කෙනෙකුට ඒක දරා ගන්න බෑනේ. මේ ආරංචිය පැතුරුණා පස්සේ ඇත්තටම 2015 මැද හරියේ අපි තමයි ඇත්තටම අපි කියන්න ඕනේ ඒක අඩ්මිරාල් සරත් වීරසේකර මහත්තයාගේ සංවිධානයක් තිබ්බා. ජාතික ඔව් ඒ සංවිධානයේ මම තමයි හිටපු ලේකම්. මගේ අත්තකුරේ මම තමයි ඒක ගණනය කළා. වෙනත් තවත් ගැටලු තිබ්බා අපි දර මරණ දඬුවම් ලැබිච්ච රණවිරුවන්ට ජීවිත දාණය දෙන්න කියලා එහෙම නැත්නම් නිදහස් දෙන්න කියලා ඒ වගේ ඉල්ලීම් එක්ක අපි ගිහිල්ලා ඔය ලියුම බාර දුන්නානේ. අපි කට්ටිය ගාම ගිහිල්ලා බාර දුන්නා. ඒකට අපිට මට ඇත්තටම උත්තරෙත් ආවා. මට මම මේ වෙලාවේ ගිනාවේ නැතුණාට ඒක කිව්වේ ජනාධිපතිතුමා වෙනුවෙන් ලේකම්තුමා අර අධිකරණයේ තියෙන නඩුව ගැන අපිට මුකුත් කරන්න බෑ. හැබැයි ඊටාම සංවේදී අනිත් ප්‍රශ්න ඒවා අපි අනිවාර්යයෙන්ම ලබා දෙනවා. ඒ නිසා මේ ආණ්ඩුව දැනගත්තේ 2015 දීමයි මේ ප්‍රශ්නේ. අපි ඒක නේකෝ. එදා සිට මේ දක්වා අපි උද්ඝෝෂණ කරා, පිකටිං කරා, මාධ්‍ය සාකච්ඡා පැවැත්තුවා. Facebook කරා, ඒ විවිධ මාධ්‍ය හරහා විවිධ ප්‍රචාරය කරා. හැබැයි මේක ඇස්සරුනේ නැහැ. හැබැයි
19 ජනවාරි මාසේ 25 මේ රණවිරුවන්ගේ ඉල්ලීම සලකලා බලලා ආරක්ෂක අමාත්‍යාංශයේ ශ්‍රවණාගාරයේ තිබුණා සාකච්ඡාවක්. සාකච්ඡාවේදී කියනවා ඒ ආරක්ෂක අමාත්‍යාංශ පැත්තේ ඕගොල්ලෝ දැන් බය වෙන්න එපා. කැබිනට් පේපර් එකත් ලෑස්ති කළා. ඕගොල්ලන්ගේ ඉල්ලීම් ඔක්කොම ඒකේ තියෙනවා. මාස දෙකක් ඇතුළත වැඩේ ඉවරයි. කැබිනට් පේපර් එක ලෑස්තිනේ. දැන් ඉතින් රණවිරුව හරි සතුටුයි. සතුටින් පිනා ගිහිල්ලා ස්තුති කරානේ අපේ ජනාධිපතිතුමාට ස්තුතිවන්ත වේවා. ජනමාධ්‍යවල ගියා ඒ කතාව. ඒක ගියා. ඒක ඇත්තටම ගියේ 2019 ජනවාරි 26 එක්තරා නාලිකාවක. දැන් එක කාන්තාවක් රණවිරු බිරිඳක් ඇඬුවා සතුට වැඩිකමට. දැන් හැබැයි වෙලින්න හරියට කිව්වනම් ජනවාරි 26 පෙබරවාරි 26 මාර්තු 26 මාර්තු වෙනකොට හැදෙන්න බෑ. මාර්තුත් පහ වුණා අප්‍රේලුත් මැයිත් පහ වුණා ජූනි ජූලි අගෝස්තු සැප්තැම්බර් වෙනකන් නැහැ. ඒ අතරවාරේ පෙබරවාරි 4 වෙනිදා අතිගරු ජනාධිපතිතුමා නිදහස් දිනේ ජාතිය අමතලා කිව්වා මෙන්න මෙහෙම ප්‍රශ්නයක් තියෙනවා රණවිරුවන්ට ඒගොල්ලන්ට අපි දිවි අතිත් ඒ ලැබෙන වැටුප විශ්වාස වැටුප එහෙම ලැබෙනවා කියලා එතුමා ඒක පත්තරවල ගියා. සමහරව ඒ පත්‍ර කෑල්ල එක්තර මේ පුහුණු පොතේ මේ පළ කරලා ස්තුතිය පළ කරා එහෙම. හැබැයි වැඩේ උනේ නැහැ. ඔන්න ඔහම එන අතරවාරයක පසුගිය 9 වෙනි දින වෙනත් රණවිරු සංවිධානයක්. අපි නෙවෙයි ඇත්තටම වෙනත් රණවිරු සංවිධානයක් විශාල සෙනඟක් එක්ක ඒගොල්ලෝ කළු කලිසමක් ඇඳලා සුදු ෂර්ට් එකක් ඇඳලා හරි බොහොම විනයගරුක එනවා මේ ගෝල් ෆේස් එක පැත්තේ ටිකක් වෙලා යනකොට ඒගොල්ලන් එක්කන් යනවා ඇතුළට ඒගොල්ලෝ ටිකක් වෙලා ගිහිල්ලා ආපහු ඇවිල්ලා කියනවා කිසි ප්‍රශ්නයක් නැහැ මෙන්න අපිට පොරොන්දු වුණා මේ කැබිනට් මණ්ඩලයට මේක ඉදිරිපත් කරන්න කලින් මේ ගැන සම්බන්ධීකරණය කරලා වාර්තා කිරීම සඳහා එහෙම නැත්නම් පරීක්ෂා කිරීම සඳහා අනු කමිටුවක් පත් කරා කියලා. ඒකේ ඉන්නෝ නියෝජිතයෝ මුදල් අමාත්‍යාංශයේ විශ්‍රාම වැටුප් පංශයේ යුද හමුදාවේ ආරක්ෂක අමාත්‍යාංශයේ ජනාධිපතිතුමාත් ඉන්නවා ඒකේ. ඒ ආරක්ෂක අමාත්‍යාංශයේ ඒක අමු කමිටුව. ඒකට කිව්වා මේක සති දෙකක් ඇතුළත හරි දවස් කිහිපයක් ඇතුළත මේක සතියක් ඇතුළත මේක සාකච්ඡා කරලා මේ අඟහරුවාදට ඔව් ඒ කියන්නේ අද ඇත්තටම අද මේක කැබිනට් මණ්ඩලයට ඉදිරිපත් කරනවා කිව්වා. එහෙම තමයි කිව්වේ වැඩේ. ඒ කියන්නේ අද කැබිනට් මණ්ඩලය තිබුණානේ. ඉතින් හැබැයි අපිට සැකයක් ඇත්ත වුණා ඒගොල්ලෝ ආපු වේගයේ ගිය වේගය බලුවා මේක නිකන් අපේ ඇතුළේ මේක නිකන් මේ ආණ්ඩුව විසින් කියලා මේ කරපු වැඩක්ද කියලා. හැබැයි මේ සැකේ නිසා අපේ රණවිරුවෝ 11 වෙනිදා ඊට දවස් දෙකකට පස්සේ උද්ඝෝෂණයක් කරා. ඒගොල්ලන්ට බාධා ඇතුණා. ඒගොල්ලෝ තාම උපක්‍රමශීලීව ආවා ජනාධිපති ලේකම් කාර්යාලය ඉස්සරහ. ඇවිල්ලා බිව්වාඩි වුණා. අන්න ඒ වෙලාවෙන් තමයි අර පොලිස් නිලධාරීන් කියන්නේ උස්සලා මූදර බීසි කරනවා අපි අරෙස් කරනවා අනම්මනම් කියන්නේ සද්දර දාන්න ඒ වෙලාවේ. හැබැයි වැස්ස මැද්දේ පැය දෙකක් විතර මේගොල්ලෝ තෙමිති හිටියේ. ඒකේ අර රණවිරු තේජාන් සමන් කුමාරගේ කකුල තුවාල වෙලා ඉස්පිරිතාලේ. ඒක එයාගේ මේ අත් දෙකක් නැහැ ඒක කකුලකුත් නැහැ. ඒක ලොකු කතාවක්. ඉතින් එතනින් පස්සේ කිව්වෙත් මොකුත් නැහැ මේගොල්ලන්ට මොකුත් සාකච්ඡාවක් නැහැ. මේගොල්ලෝ මොකද කරේ? අපි යන්නේ නැහැ. අපි යනවා කොටුව දුම්රිය පොළ ගාවට ගිහලා ඒ තාම ඇවිල්ලා වාඩි වුණා. ඒක තමයි සටනේ මේ මොහොත එදා ඉඳන් අද වෙනකන් ඉන්නවා. හැබැයි අද 11 වෙනිදා අපි ඊයේ ගිය අපිට ලැබුණ සාකච්ඡාවක් ආරක්ෂක අමාත්‍යාංශයේ ආරක්ෂක ලේකම් ජෙනරල් කෝට්ටේගොඩත් එක්ක ඇතුළු කට්ටිය ඔක්කොම කිව්වා කිසි ප්‍රශ්නයකට බය වෙන්න එපා. අද කමිටු වාර්තාව හරි. අද ජනාධිපතිතුමාගේ අසන ගන්නවා හවස 4ට. අදම දානවා මේ කමිටුවට මොනවද කියන්නේ කැබිනට් මණ්ඩලයට කැබිනට් කාර්යාලයට හෙට කැබිනට් එකට මේක දානවා හෙටම සමත වෙනවා. ඔයගොල්ලන් නැහැ කිව්වා. හරි සතුටුයිනේ අපිට. ඉතින් කට්ටිය ආවා ඉතින් දන්නවනේ වුණාට දැන් අද තියෙන තොරතුරු මොකක්ද දන්නවද? අර අනු කමිටු වාර්තාවට ජනාධිපතිතුමා අත්සන් කළ තියෙන්නේ අද කැබිනට් මණ්ඩලයේ වැඩ කටයුතු ඉවරයෙන් පසුව. ඒ කියන්නේ අද කැබිනට් එකට බාර දීලා නැහැ. ආයි කැබිනට් එක ලබන අඟහරුවාද. එතෙක් අපේ ප්‍රශ්නය කාලේ අදිනවා. එහෙමම ඉවරයි. එතකොට මේ අතර වාරේ ජනාධිපතිවරණය අපිට ලොකුපයක් තියෙනවා. ජනාධිපතිවරණය ප්‍රකාශපත් කරන් පස්සේ ඒක ඡන්ද අල්ලසක් සලකලා ජනාධිපතිවරණය ඉවර වෙනකන් ඒක දෙන්න බෑ කියලා ආණ්ඩුවම බොහොම කඳුළු වගුරුමින් කියලා කැරක්ටරයක් වඩ කරා. ඕක තමයි අද තත්ත්වය. දැන් මේ දිග කතාව දැන් මේජර් අජිත් ප්‍රසන්න කිව්වා ඊටාම මැනවින් කරුණු ඉදිරිපත් කෙරුවා. නිශාන්ත මහිරාජ්ගේ ඇහැ නැති වෙන්නෙත් මේ ඇහැට අලාභහානි වෙන්නෙත් මේ කියන අර කතාවේ එක තැනකදී ඒ සටන් බිමේදී. ඒ කතාවත් එක්කම මොකක්ද ඔබට කියන්න තියෙන්නේ මේ ගැන? අතර මගේ ඇහැ නැති වෙන්නේ අපි මේ රණවිරු අරගල පටන් ගත්තේ අජිත් ප්‍රසන්න සර් කිව්වා අපි රණවිරු අරගල පටන් ගන්නකොට ලංකාවේ තිබේ ජාතික රණවිරු එකමුතුව පමණයි. නමුත් ඒ ජාතික රණවිරු එකමුතුව තියෙන වෙලාවේ අපිට එතනද අතර මේ අද අජිත් සර් ඉදිරියට අපි ගත්ත විවෘතව කියන්න ඕන අපිට පොඩි ප්‍රශ්නයක් තිබුණා ජාතික රණවිරු එකමුතුව ගත්තාම අපේ නිලධාරි ටික විතරයි සංගම් වල ඉදියේ. ඒකෙන්දී මට මතකයි මේ අජිත් ප්‍රසන්න සරත් වීරසේකර ඔය වගේ උසස් නිලධාරීන් ටික එතන ගියාට පස්සේ අපි දන්නා කියන නිලධාරි තමයි
නමුත් එතනදී තිබුණා අපේ අයට නියෝජනයක් ඒකේ තිබුණ නැහැ සර් අතරම. ඒ වෙලාවේ කියන්නේ මේ ශනිකව සර්ලා එක හදාගෙන අපි ඒ ගමන කරපු වැඩේ ඔය සර් දැන් අද අපිට කියන සංවිධානය සමස්ත ලංකා දීපදුහා ආබාධ රණුව කියන සංවිධානය බිහි කරන්න මූලයෙන්ම අපි කටයුතු කරේ වසන්ත අපි තමයි අද අපේ මේ සටනේ මේ රෝඩ ජාතික බලවේගය අපිත් එක්ක මේ එක සංවිධානයක් නෙවෙයි ජාතික බලවේග මම ත්‍රිවිධ හමුදා පොලිස් සිවිල් ආරක්ෂක රණවිරු සංගමය කියන සංගමේ. ඒතකොට අපේ සර් මෞබි වෙන රණවිරුවෝ ඔය සංගම් කිහිපයක් නේ මේනකොට එකතු වෙලා ඉන්නවා සටන පොලිස් ආබාධ රණවිරු සංගමය, කාන්තා බිරින්දෑවරුන්ගේ සංගමය, සමස්ත ලංකා බිරින්දෑවරුන්ගේ සංගමය, පොලිස් යපෙන්නන්ගේ සංගමය ඔය වගේ නම් තියෙනවා. දැන් අද එකතු වෙලා ආවා රණවිරු සහයෝගිතා එකමුතුව. මේක මේ වෙනකොට රණවිරු සංවිධාන මම හිතන හැටියට 25ක් විතර අපිත් එක්ක සම්බන්ධ වෙලා ඉන්නවා. සර් ඉතින් ඔය සංවිධාන සියලු ඔය මේ සංවිධාන අපි හදන්න මූලික වුණා අපි මුලින්ම මෙන්න මේ අපි ඇත්තට මම ඔය කියන සංවිධානය අපේ සර් කිව්වේ දැන් ඊ පෙරදා මේ ජනාධිපති ලේකම් කාර්යාලයට ගෙනල්ලා කතා කරා කිව්වේ. ඔය සංගමේ මම තමයි මුලින්ම මේ සංගමය හදන්න ආරම්භ වෙච්ච කාලේ එහි ජාතික සංවිධායක වශයෙන් ඒගොල්ලෝ පත් කරගේ සංකපාල පන්සලේ තමයි ප්‍රෝග්‍රෑම් එක පටන් ගත්තේ. ඉතින් ඒකේ අතරමඟදී යනකොට මේ කණ්ඩායමේ කෙනෙක් බැහැලා ගියා. ඒ තමයි ඔය අපේ ජාතික බලවේගයේ වසන්ත. ඒ වසන්ත බැහැලා යන්නේ අපිත් එක්ක දිගට ඇවිල්ලා අපිත් එක්ක එකට එනවා. එනකොට මේ අය අතර කතා වුණේ අවසර 12ට අඩු රණවිරු වංගයේ ගැටලුව. එතකොට එයා කෙලින්ම මේකෙන් බැහැලා එයා කිව්වා නෑ අපේ ප්‍රශ්නේ විතරයි මෙතන කතා කරන්නේ. අපි සර්ලා ආගුමන්ට් වෙච්ච තැන් ඇති. එයා ඒ කතා කරේ එක තැනකදී 12ට අඩු රණවිරු වංගයේ ප්‍රශ්නේම විතරයි. එතනදී අනිත් රණවිරුවෝ කොහොම හරි මේක කොටු වුණා ජාතික බලවේගය කියලා ආබාධ රණවිරු ටික අර වසර 12ට අඩුවෙන් පෙන්ෂන් ගියපු රණවුන්ගේ ඉල්ලීම විතරක්ම මුල් කරගෙන වෙන කිසිම ඉල්ලීමක් තිබුණේ නැහැ ඒකේ. මේ ප්‍රශ්නේ නෙවෙයි. ඒ ප්‍රශ්නේ ඇහැ නැති වෙච්ච ප්‍රශ්නේ තමයි. මේ ඇහැ නැති වෙන සිද්ධිය පිළිබඳව කියන්නේ අර ඔබ කතා කරන ක්‍රියාදාමයේ නෙමෙයි නෑ. එතනදී මේ 12ට අඩු අයගේ සේවා විශ්‍රාම වැටුප ගිය රජෙන් ඇත්තට කැබිනට් අනුමැතිය දීලා මට වැඩිය හොඳට විග්‍රහ කරා මෙතන එයාගේ කාලෙදී ඒක ජනාධිපති මහින්ද රාජපක්ෂ මහත්තයාගේ ආණ්ඩුවේදී ඒක දෙන්න තීරණය කළා තිබුණු දීමනාවක් සියල්ලම කළා මුදල් වෙන් කළා ලේඛන හදලා. නමුත් අපි මේ වසන්ත ඇතුළේ මේ කණ්ඩායම ගියා ඕක සාකච්ඡා. මොකද මම ගියා මේගොල්ලෝගේ හැම තැනකටම ගියපු හින්දා මම දන්නවා තැනකදී ගියපු වෙලාවකදී මේවා රටට කියන්න ඕන. අපි ගියපු තැනකදී එක තැනක අපිට දුන්නා මේ ආරක්ෂක මේ ජනාධිපති ලේකම්වරයා. එතකොට මේ ජනාධිපතිතුමා පත් වෙලා ඇවිල්ලා අහුවාම මේ 12ට අඩු අයගේ මේ ප්‍රශ්න විසඳන්න බැරුණා. මුදල් අමාත්‍යාංශය, රාජ්‍ය පරිපාලන අමාත්‍යාංශය, ආරක්ෂක අමාත්‍යාංශය එකට තියලා මේ සාකච්ඡා තීන්දුව ගන්න බෑ. එතෙන්දී අපි අහුවා ආද රෙකෝඩින් පාව අපි ළඟ තියෙනවා මේ බොරු නෙමෙයි. අහුවට පස්සේ කිව්වා මේ හොඳ උත්තරයක් අපිට හම්බුණා මේක අර මේ රටට කියන්න ඕනේ. දැන් අපි මේ කාටවත් මඩ ගහන්නවත් එහෙම නෙමෙයි. අපිට දීපු උත්තරයක් මේ මහින්ද රාජපක්ෂගේ ආණ්ඩුවේ ගෝ. එහෙම කිව්වා මේ කියන්නේ ජනාධිපති ලේකම්වරයෙක්. මට නම කියන්න පුළුවන් එතුමාගේ ඒක මම දන්නේ නැහැ හොඳද කියලා. මම හිතන්නේ කියන්න කියලා ඔබ සියලු දත්ත ඉදිරිපත් කරන හොඳයි. සුනන්ද කාර්ය පෙරමුණ කියලා ජනාධිපති ලේකම්වරයා මහජන සම්බන්ධීකරණ ලේකම්වරයා කිව්වා මහින්ද මහත්තයා කාලේ කිව්වට පස්සේ කිව්වා ඒ කාලේ කාමරයකට දාලා ගහනවා ඒක දුන්නා නම්. අවංකවම දීපු උත්තරයක්. ඉතින් අපි රෙකෝඩ් කරගෙන ආවා ඔය කවුරුත් දන්නේ කැමරාව අරගෙන. ඉතින් ඒ වගේ ඒ කාලේ එහෙමනම් එතකොට මේක ගන්න අන්තිමට මොකද උනේ? මේගොල්ල අපිට පාරට එන්න සිද්ධ වුණා. ඒ පාරට එන අරගලයට 12ට අඩුයි කියලා නෑ. සියලු සමස්ත රණවුරු එකතු වුණා. අරගලේ මේ සර් ආවා මේ හැමෝම ඇවිල්ලා. හැබැයි ඒක එකම දෙයයි කරගත්තේ මේ දිවිපිදු ජීවිතය කිසිම දෙයක් තිබුණේ නෑ. මේක විතරමයි. 탁වත්ම වෙන අරමුණු තිබුණේ හැමෝම ඉඳියා මේ අයියලා. කොහොම ඇවිල්ලා ඒක දිනා ගන්න කටයුතු කරා. ඒත් දුන්නේ නෑ වගේ සති ගානක් පිටින් කරා උද්ඝෝෂණ කරා පාරෙන් දියා පාරවල් ලැහුවා. ඒකට රණවිරු අරගල අපි දන්නේ නෑ රණවිරු අරගල. දැන් තමයි අපි රණවිරු අරගල දැන දන්නේ. ඒ අලුත් යෙදුමක් ලංකාවේ. අලුත්ම අරගල කරන්න ඕනයි නෙමෙයි මේ. නෑ සර් ඒක ආරම්භ වුණේ රණවිරු අරගලයක් අපි ආරම්භ කරේ දා. එතකොට අපි දන්නේ නෑ පාරවල් ලැහුවා. අධිකරණ නියෝග ගෙනාවා. එතනින් යන තරක් නෑ තව තැනකට ගියා. අපි එදත් ජනාධිපති ලේකම් කාර්යාලයෙන් දොරකොඩ වාඩි වුණා ගිහිල්ලා. වාඩි වුණාම පැය ගානක එකතු වෙන්න කියලා ජනාධිපති මේ අධිකරණ නියෝග ගෙනල්ලා මේක කළා ඔහොම ගිහිල්ලා අන්තිමට අපි තීරණය කරා මහා සංඝරත්නය මේක දෙන්නෙම නෑ මේගොල්ලෝ කොහෙමවත් කරේ නෑ. සතියක් දෙකක් විතර පිටකොටුවේ ඉඳලා තමයි
අපි දින 14කට පස්සේ අපි එනවා ජනාධිපති ලේකම් කාර්යාලයට. අවසනාව කියන්නේ කඳුළු ගෑස් ගහනවා. කඳුළු ගෑස් ගහලා එතනදී තමයි මෙතන වැදුනේ මේ කියන්නේ රබර් උණ්ඩයක්ද නැත්නම් මේ ජල ප්‍රහාරය? යකඩ ඒ කියන්නේ අර අපි කියනවා කාට්‍රිජ් එක කියලා. කාට්‍රිජ් එක කෙලින්ම වැදුනා. මෙයාගේ ඇහැට. ඒ කියන්නේ දැන් සාමාන්‍යයෙන් මෙහිමනේ එතකොට උඩට ගිහලා බිම වැටෙනවනේ. බිම වැටලා පිපුරාම ඒකේ ඉෆෙක්ට් එක නැහැ. මේක ඉදුරාම කෙලින්ම ගිහලා වැදුනා ඇහි. එතකොට ඇහැට ගිහලා මෙයාගේ හිස් කට්ටට අතුරට ගියා. એટલે මුළු ඇහැම නැති වුණා. චප්පු වුණා. දැන් මගේ ප්‍රශ්නයක් තියෙනවා දැන් මේ සිද්ධිය සම්බන්ධයෙන් මේ වන්දි දෙන ක්‍රමවේදයක් මොකක් හරි වෙච්ච අලාභහානි පියවන ක්‍රමයක් ආණ්ඩුවෙන් අනුගමනය කරන්නේ නැහැ. අපි ඉල්ලුවා කිසිම වන්දියක් දුන්නේ නැහැ. අන්තිමට අපිට සිද්ධ වුණා ඒ විතර නෙමෙයි මෙයා රෝහලේ. මේ මහිරාජ්‍ය බිරිඳයි දරුවයි තව අපිට අනුවිරුද්ධ 3 දෙනයි. ඔක්කොම 5 දෙනා නැත්නම් 6 දෙනයි. අපි 6 දෙනා උද්ඝෝෂණයක් කරා ඔය කොටුව දුම්රිය පොලිස් ඉස්සරහා. ඒක කොච්චර සංවේදී වුණාද කියනවනම් ජනමාධ්‍යර ගියා මට මතකයි වුණා. ගිහිල්ලා ඒකේ උද්ඝෝෂණය අතරමාරේ අර SMS පණිවිඩයක් ආවා එක්තරා මේ අර SMS පණිවිඩ දෙන ආයතනයකින් ඒක හැම එකට යනවනේ ප්‍රවෘත්ති SMS එකක්. ප්‍රවෘත්ති SMS එකක් ආවා. දරණ නාලිකාව. ඒකෙන් ආවා මේ ඒකෙන් කියුණා මෙහෙම ඇහැ තුවාල වුණු රණවිරු නිශාන්ත මහිරාජට සිංගප්පූරුවට ගිහලා ප්‍රතිකාර කරන්න ආරක්ෂක අමාත්‍යාංශයේ අනුමැතිය ලැබුණා කියලා. ඉතින් එතනින් අපි නතර කරලා තිබුණා. ඊට වඩා ඉතින් සටනක් නැහැනේ. ඒ තරම් බලගතු ශක්තිමත් සටනක් අපි 5 දිනකින් කරා. ඒ සිංගප්පූරු ගියාද ඔබ? ඔව් මම සිංගප්පූරුවට ගියා. සිංගප්පූරුවට ගිහිල්ලා මොකද මේක විශේෂයෙන්ම කියන්න ඕනේ මේ අපේ අය රණවිරුව මේ අරගලය කළා මාව බලන්න ඉදහම්දා රෝහලට ආව නැති රණවිරුවෙක් නැහැ. ඒ තරමටම සියලුම රණවිරුවන් රණවිරු බිරින්දෑවරු දෙමාපිය සියල්ලම ආවා. ඒ මට සටන සහභාගී. හැබැයි අන්න ඒ වෙලාවේ තමයි මම හිතේ බිරින්දෑවරුත් මේ සටන ආරම්භ කරා. මේගොල්ල මම බලන්න රෝහලට එන ගමන් බිරින්දෑවරු පිටකොටුවේ පිකටින්නක් කරලා තමයි රෝහලට ආවේ. මොකද ඒක ජනාධිපතිතුමා හම්බෙච්ච වෙලාවක ජනාධිපතිතුමා ඒක ඇහුවා කෙලින්ම ඊට පස්සේ මට අවස්ථාවක් හම්බුණා ජනාධිපතිතුමා තුවාල වුණාට පස්සේ හම්බෙනකොට මට තාම මතකයි කරටක් දාගෙන ගියේ නිශාන්ත බලන්න. දැන් ඔයාටකෝ හාමුදුරුවෝ කියලා තමයි මගෙන් ඇහුවේ. හාමුදුරුවෝ නැහැ ඉතින් මං කිව්වා අපේ දෙයට හාමුදුරුවෝ ආවේ ඒක සම්බන්ධයක් නැහැනේ. ඊට පස්සේ කොහොම හරි ගිහිල්ලා කතා කරනකොට එතෙන්දි ජනාධිපතිතුමා කිව්වා බලන්න මේ ඔයාලා විතරක් නෙමෙයි මේ අහිංසක ඔයාලා විතරක් නෙමෙයි ඊයේ පෙරේද මේ බිරින්දෑවරු ටිකක් පාරට ගෙනල්ලා තිබුණා ඒක. මම ජනාධිපතිතුමනි එයාගේ ප්‍රශ්නයක් තියෙනවා ඔබතුමා මැදිහත් වෙලා ඒක කතා කරන්න. එතකොට ওই ප්‍රශ්නේ ඔබතුමා මැදිහත් වුණා නම් මේ වෙන්නේ ඊට පස්සේ කිව්වා ජනාධිපතිතුමා කිව්වා මේ රණවිරුවන්ගේ ප්‍රශ්න වලට රණවිරුවම ඇවිල්ලා අපිත් එක්ක කතා කරනවා විසඳුම් ලබා දෙනවා කිව්වා. මේ එක පාර්ශ්වයන් එනවා කිව්වා එක මේ රණවිරුව අමාරු වැටෙන්නේ. හාමුදුරුවෝ මැදිහත් වීම සම්බන්ධ. හැබැයි මම ස්තුති කරා ජනාධිපති ඔබතුමා බොහොමත් ස්තුතියි මම රණවිරුවන්ගේ ප්‍රශ්න ටික විසඳලා දෙන්න කියලා කිව්වේ. නමුත් අපි ගෙදර එනකොට රූපවාහිනියලම ගල්ලා මට ගෙදරට එනකොටත් ගමේ මිනිස්සුත් බයින්න ගත්තා රණවිරුවොත් බයින්න ගත්තා. මේ මොකද්ද මම ස්තුති කරේ මම කිව්වේ මේ ටික ඉෂ්ට කළා. හිතන්නේ ඔබ වගේ අවංකව කිව්වා කියලා. එහෙමනේ වෙන්නේ වෙයි. ඉතින් පොඩි ළමයි වගේනේ. අර රූපවාහිනිය ගියා යටින් අර මම ස්තුති කරන ටික විතරයි. ඊට පස්සේ කට්ටිය කිව්වා මට ලක්ෂ 50ක් දීලා ලක්ෂ 100ක් දීලා අරව දීලා මේව දීලා මම ඔබට 7-5ක් හම්බුනේ නැද්ද? 7-5ක් මට මේ වෙනකන් ලැබිලා නැහැ. කිසිම සිංගප්පූරු ගිහිල්ලා ප්‍රතිකාරය කරලා ගෙනාවා. වාර්තාවක් දුන්නා මේ සම්පූර්ණ විනාශ වෙලා. ඔව්. මේක ආයෙ හදන්න බැහැ. එච්චරයි. ඔව් ලෝකේ කියන්නේ සිංගප්පූරුවෙන් හම්බුනේ එච්චරයි. වාර්තාවක් විතරයි. කැම්ඩන් මෙඩිකල් සෙන්ටර් කියන සිංගප්පූරුවට ගියා. අර අද අපි ලෝකේ ඉන්න මිනිස්සුන්ට හරි ගරු කරන්න ඕන මහත්තයෝ. ඔය වෙලාවේ මම කියපු වෙලාවේ මට මතකයි මේ රජයේ අනුග්‍රහයෙන් මේ ලංකාවේ මීඩියාවල ගියාම මං ගන්න ආවේ එවකට ඉඳපු තානාපතිවරයාගේ රියදුරා. මම වඳුරන්නෙත් නෑ යනකොට හැම වෙලාව ළඟට ආව ළඟට ඇවිල්ලා මේ හමුදාවේ තුවාලෙත් යන සිංහලෙන් කතා කරා අපි මාත් එක්ක ගියපු අපි දෙන්නා ප්ලෑන් කරගෙන ගියේ ෆ්ලයිට් එකෙන් බහලා රූම් එකක් අරගෙන ඉඳලා ඊට පහුවෙන්දා මේ එහෙම තමයි ලෙස්ටි කරලා දෙමුනේ මේ ආවල් තැන. නමුත් මේකත් යවලා තියෙන පුද්ගලික සිද්ධියක් වගේ නිකන් ගිහිල්ලා ප්‍රතිකාර අරන් එන්න කියලා වගේ වැඩක්. ඔව් වෙන රාජ්‍ය අනුග්‍රහයෙන් විතර නෙවෙයි. නෑ හමුදාපතිතුමා අනුග්‍රහය දක්වනවා. ඒකට හමුදාපතිතුමා එකට අනුග්‍රහය දක්වම විශේෂයෙන් අර අපේ හිත වෛද්‍ය අධ්‍යක්ෂකතුමාට මම කිව්වා සර් සල්ලි කෙනෙකුට කෝටි 100ක් ගියත් ඔයාගේ හැ සනීප කරන්න පුළුවන් මම සනීප කරනවා ඒක කාගවත් සල්ලි නෙවෙයි කොයිද හමුදාවේ මම වෛද්‍ය අධ්‍යක්ෂකවරයා වශයෙන් මට ඒක කරන්න පුළුවන්කම තියෙනවා මම ඒක කරනවා කො ජෙනරල් මුණසිංහ සර් තමයි ඒ වෙලාවේදී එතුමා ගැන අත්‍තරම හරිම ආඩම්බරයි ඒ වචනේ කිව්වා අපේ හමුදාවේ නිලධාරී අපිට ආතනෙ කොහමද ඉතින් ඒ වචනේ කිව්වා ඉතින් ඒකෙන් මට විශ්වාසයක් තියෙනවා මේ රජයේ මැදිහත් වීම නෙවෙයි යුද හමුදාපතිතුමා ඒවකට මැදිහත් වුණේ මොකද යුද හමුදාපතිතුමා ඇතුළු නිලධාරීන් 5 දෙනෙක් මට මතකයි මම බෝඩ් එකට ගිහිල්ලා ඉන්නකොට රෑ ඇවිල්ලා කිව්වා මේ ඕක මේ අපිට හරි ප්‍රශ්නයක්
ඔයා හමුදාවේනේ. ඔයා දැන් යුද හමුදා රෝහලට එන්න කියනකොට මම හිතේ මේ ජයප්‍රසන්නලත් ඇවිල්ලා මේගොල්ලෝ ඇවිල්ලා මම වෙල ගියේ නැහැ. මම ඇහුවා අපේ කට්ටියගෙන් මම මොකක්ද දැන් කරන්නේ යුද හමුදා රෝහලෙන් මෙහෙම එන්න කියනවා. මම යන්නද කියලා. ඊට පස්සේ මේක සර්ලා නීතියනකොට මේගොල්ලෝ කිව්වා හොඳ නැහැනේ. අපේ හමුදාවේනේ අපි හමුදාව ඇතුලේ හමුදාපතිතුමා එන්න කියනවා යන් කියලා. හැබැයි ඊට පහුවෙන්ද තමයි මම යුද හමුදා රෝහලට ගියේ. ඉතින් ඇත්තටම ඒ නිලධාරීන් බැලුවා සියලුම දෙනා ගියපු වෙලේ ඉඳලා ඒ ටික කිසිම ප්‍රශ්නයක් මට උනේ නැහැ. වන්දිය සත පහකට හම්බුනේ ඔබට. සත පහක වන්දියක් නෑ. මම මේ වෙනකොට ශේෂාධිකාරී නඩුවක් දැම්මා. නඩු දාලා තියෙනවා. ඒකට මම දැම්මේ මුලින්ම මූලික අයිතිවාසිකම් පෙරසම මේ සිද්ධි සම්බන්ධයෙන්. ඔව්. ඒක දාපු නිසා අර ඒක තියෙනවනේ මූලික අයිතිවාසිකම් පෙරසම මානවික කොන්සප්ට් දැම්මනම් අර කාලවකවණු බලපාන්නේ නැත්තම් මසක් ඇතුළත ශේෂාධිකාරයට යන්න බෑ. ඒ නිසා තමයි මේ ක්‍රියාත්මක වෙන්නේ. මම දාපු නිසා ඇතුළත කල්යාණ තිරාණගම මහත්තයා තමයි දැන් නඩුව කරන්නේ. නඩු යනවා. හරි අපි බලමු දැන් මම ඔබව මගේ හැරලා දැන් ඔක්කොම කතා කරන්න ගත්තොත් වෙලා මදි නිසා එකම සිද්ධියක් නේ අපි කතා කරන්නේ. මහින්ද සිරි කමාන්ඩෝ රෙජිමෙන්තුව තමයි ඔබ නියෝජනය කරන්නේ. දැන් මේ කතා දෙකෙන් නොකිය වෙන පැත්ත දැන් අපිට ඕනේ මේ ලෝකයේ මිනිස්සු දැනුවත් කරන්න. ලෝකෙ පුරා විසිරී සිටින අයට මේ සිද්ධිය ගැන කියන්න. ලංකාවේ දැන් ඔබට මම කියන්න ඕනේ එක මේ රණවිරුවා කියන වචනේ ඇමරික එක්සත් ජනපදයේ වෝ හීරෝ කියන අර්ථයෙන් නෙවෙයි පාවිච්චි කරන්නේ. අපේ ලංකාවේ නිකන් රණවිරුවා කියන වචනේටම විරුද්ධයි. නිකන් ඒක කොචොක් එකට පාවිච්චි කරන්නේ. ඒව ඡන්ද වලට පාවිච්චි කරනවා මිනිස්සු අන්දන්න පාවිච්චි කරනවා. දැන් රණවිරුව නම් මෙහෙම ඉන්න විදියක් නෑනේ. ඇමරිකාවේ කවුරුත් පාරවල් වල යන්නේ නෑ. ඕන්නේ උත්සව වලට. අර පදක් ඔක්කොම පැලඳගෙන මෙහෙම අභිමාණයෙන් ඇවිල්ලා යනවා ජනාධිපති හම්බ වෙලා. එතකොට දැන් මේ රණවිරුවා කියන මේ පදේ පාවිච්චි කරලා ලංකාව වෙන ක්‍රීඩාවක් කරනවා. ඒකත් මේ ගැන කියන්න ඕනේ මේ මොහොතේම. ඔබ කොතනින්ද පටන් ගන්න මේ සිද්ධියට අදාළව? දැන් අපි අවසානයේ සටන් කරන්නේ ඔබ ඉල්ලන දේ ලබා ගන්නනේ. අතීත කතා ඔක්කොම කියන්නේ දැන් මෙතනට අදාළ ඊළඟ කතාව මොකද්ද? ඔබේ පැත්තෙන්. අපි ඔබට පුළුවන් සම්බන්ධ වෙන්න අවශ්‍ය කාරණා කියන්න. මේ අරගලේ කියන තැන රණවිරුවාගේ අයිතිවාසිකම රණවිරුවාට වෙච්ච අසාධාරණ දකිද්දී මම ඇත්තටම මයින් ගම්මානක දුක් විඳපු අහිංසක පවුලක ඉපදුණු දරුවෙක් හැටියට මගේ අතීත කතාවේදී මම හමුදාවට බැඳෙන්නේ මගේ බාප්පා LTT මරුවට පස්සේ මට ඔබේ ගම පළාත කොහෙද? පොළොන්නරුව මාදුරුවේ මයින් ගම්මානයේ කන්දේගම කියන LTT රුධිර රස්තවාදී මා ඉපදුණු දවසේ ඉඳන් ඒකෙන් බැට කන සෙබලෙක් පොඩි කාලේ ඉඳන් ඉතින් අපිට හරි අධ්‍යාපනයක් කරන්න තරම් වාතාවරණයක් එවකට තිබුණේ. ඉතින් ඒ වකවාන තුලදී අපිට දැනුණු මේ LTT රස්තවාදී මර්ධනය කරන්නට කියන තැනදී අපි ඇත්තටම හමුදාවට එන්න කිසිම බලාපොරොත්තුවක් තිබුණේ නැහැ. ඒ අර සංවේදී කතාවත් එක්ක මගේ පවුලට වෙච්ච සංවේදී සිදුවීමත් එක්ක මං ගෙදරට හොරෙන් හමුදාවට ආවා. එක් වතාවක් ආවා මම මගේ යාළුවෙක් එක්ක යුද හමුදාවට බැඳෙන්න SF එකට. මං හරි ආසා කළා මේ ස්පෙෂල් ෆෝසස් කියන තැනට. ඒ කියන්නේ කමාන්ඩෝ SF කියන තැන. එතනදී මගෙත් එක්ක ආපු සහෝදරයාට යන්න බැරි වුණා. එයාගේ තිබුණු ක්වොලිෆිකේෂන් හොඳ වුණාට එයාගේ උස මහත ප්‍රමාණිත එකම. ඊට පස්සේ මාව සිලෙක්ට් වුණත් මං අර ආපු සහෝදරයා හින්දා මාත් එතනින් ඇතෑරුණා. ඊට පස්සේ මම කල්පනා කරා ඊට පසුව තමයි කමාන්ඩෝ රෙජිමෙන්තුවට ඉන්ටර්ව් කරන්නේ. එතනින් ආවා මම කමාන්ඩෝ රෙජිමෙන්තුවේ මම ඉන්ටර්ව් තනියෙන් ආවා. තවත් සංඝයෙක්වවත් මට මේ ගමන යන්න ක්‍රමවේදයක් නැහැ. ඉතින් මම තනියෙන් ගියා. ඒ ගිහලා මම එතකොට මම සිවිල් ආරක්ෂක දෙපාර්තමේන්තුවේ රාජකාරී කරේ. ග්‍රාම ආරක්ෂක. ගමේ අර මයින් ගම්මානයක් වුණ නිසා. එතන ඉදී තමයි මම හොරෙන් දෙමව්පියට හොරෙන් ස්පෙෂල් ඩියුටියක් යනවා කියලා තමයි මම යුනිෆෝම් රෙදි ටික අරගෙන මම ගෙදරට හොරෙන් ඇවිල්ලා එවකට හිටියේ දුමින්ද සේනානායක කියලා අපේ IPOC මම ඇවිල්ලා බඩු ටික බාර දීලා පොලිස් වාර්තාවත් සර්ටත් හම්බලා සර් මට ඒ වෙලාවේ ලොකු දෙයක් කිව්වා ඒ කතාව අමතක කරනවා. ඉතින් ඒ කියන්නේ ඇඩ්වයිස් එකක් දුන්නා හමුදාවට යන්න මේ වගේ මැරෙනවා මේ වගේ දැකලා ඔය ඇයි හමුදාවට යන්නේ මේක ඉන්න කියලා. නමුත් මට ඒ වෙලාවේ මම කිව්වා සර් මට හමුදාවට අනිවාර්යයෙන් යන්න ඕන. ඒ යන්න ඕන කියලා ඊට පස්සේ පොඩ්ඩක් එළියට ගිහිල්ලා කල්පනා කරන්න කිව්වා. ආපහු නැවත ඇවිල්ලා මම කල්පනා කළා ආපහු ගිහිල්ලා මම ඒ උත්තරෙම මට අතට දීලා කිව්වා වෙල් ඩන් ඔයා ගිහින් එන්න කියලා. ඒ යන ගමනේදී මම බඩු ටික බාර දෙන දීලා ඒ අදාළ සිවිල් ආර්ට්ස් දෙපාර්තමේන්තුවේ අදාළ බඩු බාර දීලා එළියට එන්න බැරි වුණා
කොහොම හරි අපේ අම්මලා දෙමව්පියට ආරංචි ගිහිල්ලා ඒවකට තිබුණු වාතාවරණය අනුව පොලිස් පෝස්ට් එකෙන් මෙයට මැසේජ් එකක් ඇවිල්ලා මාව ගෙදර ගේන්න කියලා. මං කොළඹ එන්න දන්නේ නැහැ ඒක. කොළඹ කියන තැන මම දන්නේ නැහැ. ඔය මොන අවුරුද්දද? 2002 කොළඹ එන්න දන්නේ නැහැ. යුද්ධය හොඳටම තියෙන කාලේ. කොළඹ එන්න දන්නේ පොදු සමා කාලයක් තිබුණා ඩිලේ කාලයක්. ඒක පොදු සමා කාලේ. ඔව්. කොළඹ එන්න දන්නේ නැහැ මං ගම්බද හැදුණු කොල්ලෙක් කැටියට. ඊට පස්සේ මගේ සහෝදරයෙක් හිටියා මල්ලි කෙනෙක් මේ කොළඹ බස් එක වැඩ කරන. එයත් එක්ක තමයි මං කොළඹ ආවේ. ඇවිල්ලා මං ඉන්ටර්වයුව ආවා කමාන්ඩ් රෙජිමෙන්ට්ට බැඳුණා. ඇත්තට මං යම් අත්දැකීමක් එක්ක මගේ තිබුණු හිතේ ධෛර්යයෙන් මං කමාන්ඩ් සෙබලෙක් වුණා. සෙබලෙක් කළා ටික කාලයක් මේදී මානසික මෙහෙයුම් වලට අපි මාවිල්ලාරු ඔපරේෂන් එකේදී තමයි මම මුහුමාලට යන්නේ. මුහුමාලට ගිහිල්ලා 2006 මුහුමාලේ ලයින් එක කරද්දි ඒවයි ක්‍රියාන්විතයේ යෙදිලා සහෝදර සෙබළුත් එක්ක යටනකොට ඒ යන ඔපරේෂන් එකේදී නිරීක්ෂණ රාජකාරියකදී තමයි අපි මේ අනතුරු ලක් වුණා. මගේ 8 මෑන් එකේ 7 දෙනෙක් කැෂුවල්ටි වුණා. එක නිලධාරියා ඉතුරුනේ. නිලධාරියා පමණයි ඉතුරුනේ. ඉතුරු සියලු දෙනා එක්කෙනෙකු පොඩි කැෂුවල්ටියක් ඉතුරු ඔක්කොම ඇහැක් නැතුණා පාදා හිමුණා ඉතුරු කට්ටිය. එතනදී මං එනවා ගෙදර මේ හොස්පිටල් රත් වෙලා මම ඉතින් සුපුරුදුබාරි රාජකාරිය යෙදෙනවා. දිනක් මට ආමි පසු කාලිනව ටිකක් කාලයක් යද්දි මම ආමියකනුත් ඊට පස්සේ ඉතා ඉක්මනින් අයින් වුණා. ඔබේ පාදයක් අහිමි වෙලා තියෙනවා. වම් පැත්තේ පාදේ. දකුණු පාදයට තුවාල සිදු වෙලා තියෙනවා. දැන්ටත් තුවාල තියෙනවා. ඊට පස්සේ මම යුද හමුදාවෙන් අස් වුණා. අවුරුදු 7ක වගේ සේවා කාලෙදී වෛද්‍ය හේතු මත අයින් වුණා. අයින් වෙලා ටික කාලයක්දී මගේ පාදේ තුවාලයක් ඇති වුණා. ඒ තුවාලය ඇති වෙලා මම යුද හමුදා රෝහලට ප්‍රතිකාර ගන්න ගොඩක් දුරට අපි මෙහෙට එනවා අඩුයි ඈත ප්‍රදේශයේ ඉඳලා කොළඹට එනවා. එතන මම කොහොම හරි මේ තුවාලේ සනීප වෙන්නේ නැති ඉඳ මම යුද හමුදා රෝහලට එනවා ප්‍රතිකාර සඳහා. ඇවිල්ලා එක්තරා දිනකදී අපි සෙබලෙක් මට කතා කරනවා ඔයා කමාන්ඩ් එකේ මෙමය කියලා මට කතා කරනවා. එලා ඔයා සේවා කාලේ කීයෙන්ද ගියේ මොනවද හම්බ වෙන්නේ කියලා. එතෙන්දී මට තමයි එදා තමයි මට UD වසන්ත කියන මගේ නායකයා හමු වෙන්නේ. සංවිධානයේ නායකයා. ඔතනදී අපි සංවිධානය කියන්නේ මේ අරගලයේ කියන කතන්දරේ මං පළවෙනි වටේට යාවේ නැහැ. මේ 12ට අඩුයි අපිට පෙන්ෂන් එකක් තියෙනවා. මෙන්න මේ විදිහේ චක්‍රයක නිකුත් වෙලා තියෙනවා පහුගිය ආණ්ඩුවේ. මේ ආණ්ඩුවේ 2000 මෙහෙම දෙයක් තියෙනවා කියන කතන්දරය මට ගොනු වුණා. මම එතකොට මේ දේවල් දන්නේ නැහැ. මම ඇත්තටම හමුදාවට ආදරෙන් මම අරගල වලට පොඩ්ඩක් අකමැති වුණා. බලද්දී අපේ මේ රණවිරුවා කියන තැන එන්නම පහත් තත්ත්වයට වැටෙන තත්ත්වයක්. ඒ කියන්නේ රණවිරුවාට එදා අපිට යුද්ධයට යනකොට මල් පහන් පූජා කළා දෙවිවරු කියලා කෝවිලේ පන්සලේ පල්ලියේ අපිට පහන්පත්තු කරපු අපිව ටිකෙන් ටික මේ යුද්ධේ නිමාව වෙලා යනකොට අපි අමතක වෙනවා. පහුගිය ආණ්ඩු කාලේ ඉඳන්ම ටික අඩු වෙනවා. ඒ කියන්නේ එතෙන්දී අපි ටිකක් කල්පනා කරා අපි යුද්ධෙන් බැට කෑව අවුරුදු 30ක්. එතකොට අපි යුද්ධය ඉවරලා අවුරුදු 5ක්වත් නැහැ. අපි ඒ සටන් වලට යනකොට හොඳ නැහැ කියන තැන මම හිටියා. මගේ පුද්ගලික මතය. නමුත් අපි එතන හිතනකොට එවකට පාලකයෝ සහ දැනට ඉන්න පාලකින් අපි ඒ සානුකම්පිත හිතුවට අපි ගැන හිතන්නේ නැති මට්ටමකටපත් වෙලා තිබුණා. එතෙන්දී මම සටනට එකතු වෙනවා. පළවෙනිම සේවා කාලයේ 12 අඩුව සේවා විශ්‍රාම වැටුප ලබා ගැනීම. අපේ මහිරස් සහෝදරගේ ඇහැ නැති වෙන සටන. ඔතනදී අපි විටක යනවා ලේකම් කාර්යාලයට, ආරක්ෂක ලේකම් කාර්යාලයට, සාකච්ඡා වලට යනවා. අපි ඉන්නවා කොටුවේ ඉන්නවා දැනෙන්නේ මේ අහිංසක අපේ මිනිසුන්ට දැනෙන සංවේදීතාවයවත් මේ 225 කියන මහ ජනතාවක කරපිටෙන් එන මේ නායකයන්ට දැනෙන්නේ දැනුනේ නැහැ පාර්ලිමේන්තුවේ. ඒක මේ ප්‍රශ්නේදී මේ රණවිරුවා කියන දෙද්දි මම එක පුද්ගලව කාටවත් දෝෂාරෝපණය නගන්නේ මොකද මේ 225ට මේ වගේ කියන්න ඕන මේකට. හේතුව මේ අපි මේ 225ට අද මේ හැම සංදර්ශනයක්ම වේදිකාවක්ම හදලා දුන්නේ නිදහසේ රුචිසේ එයාලට දේශපාලනය කරන්න උනත් අපේ ජීවිත පරිත්‍යාග කළා රණවිරුවෝ 27000ක් ආබාධිත කකුල් ඇස්ටිස්මස් දන් දුන්නා 14000ක්. ඒ රණවිරුවන්ගේ කැපවීම මත තමයි මේ 225 යන්නේ.
මම හිතන්නේ මහින්ද මහත්තයාට දෙවෙනි වතාවට ජනාධිපති වෙන්නත් සුදුසුකම උනේ මේ යුද්ධේ නිමාවීමත් එක්ක. ඒ සුදුසුකම ඇති කරේ අපි කියන්නේ ඇත්තටම අපි ඒක ගන්නවා. මොකද යුද බිමේ සටන් කරේ අපි. අපේ ජ්‍යෙෂ්ඨ නිලධාරි එක්ක. ඉතින් මේ පාර්ලිමේන්තුව මැති ඇමතුරු යුද්ධ කරේ නැත්නම් ජාත්‍යන්තර මේ වශයෙන් අපිට ඒ තියෙන සම්බන්ධතාවය ආරක්ෂා කරා. නමුත් මේ කුරුරු තැනට මුහුණ දුන්නේ අපි. ඒ අවස්ථාවේ අපි කල්පනා කළා බැලුවා අපිට මේක හිමි විය යුතුයි දෙනවා කිව්ව දෙන්නේ නැහැ. අපි එතනදී ඒ නායකත්වයේත් එක්ක අපි සටනක් දියත් කරා. ඊට පස්සේ අපි ඒක ඇතහැරලා දැන් අපි ඒක හැදුනා. ඊට පස්සේ අපිට තව බලාපොරොත්තුවක් දෙනවා අපේ වත්මන් ජනාධිපතිතුමා. මේ ලියවිල්ල මොකක්ද? මේක තමයි එතුමා දෙන ඡන්ද ගුණ්ඩුව. 2014 12:30 ජනාධිපතිතුමන්ට පෙර ජනාධිපතිවරණයට පොදු අපේක්ෂකයා හැටියට ඉදිරිපත් වෙනවා. හංසය ලකුණි. ඔව්. එතකොට දෙනවා මේ මෙන්න මේ රස්තවාදීන් විසින් තුවාල කියන්නේ යුද්ධයේදී තුවාල වුණු සහ මිය ගිය රණවිරුවන්ගේ බිරින්දෑවරෝ දෙමාපියන්ට 56න් පසු මේ ජීවත් වෙන තාක්කල් මේ යැපෙන්නන්ට සහ අපිට වැටුපක් දෙනවා. වැටුප දෙනවා. මේ යන වැටුප දෙනවා කියලා. ඔන්න අපි එතකොට මේ ඇත්තටම අපි හිතුවා ගමින් ආපු මේ නායකයා දුක දන්න යුද්ධයේ හොඳම බැටකාපු LTT සූසයිඩ් වලට දෙපාරක් මුහුණ දෙන මේ නායකයා මේ රණවිරුවා ගැන හිතුවා. අපිට යම් බලාපොරොත්තුවක් ආවා. එහෙම අපි නිහඬව කාලයක් හිටියා. ඉන්න කාලය තුලදී අපි අවුරුදු 4මාරක් වගේ කාසන කාලයක් බලා හිටියා. එතනදී මේ අපේ ඉහළ නිලධාරිසා යම් ඉහළ නිලධාරි සංගම් අපි පොඩි සංගම් නෙවෙයි ඉහළ නිලධාරිත් එක්ක සම්බන්ධතාව තියෙන සංගම් කියනවා අපි මේකට මැදිහත් වෙනවා අපිව ගොනු කරනවා දේශපාලන රටාවකට ගෙනියන්න. හැබැයි මේ යූඩි වසන්ත කියන චරිතෙත් එක්ක මං අපි මිනිස්සු මඩ ගහනවා කොයි පැත්තෙම ඕනම නැහැ. මෙතුමාට මඩ ගැහුවා මෙතුමාලාට මඩ ගහනවා. ඒ මොකද අපි වෙනුවෙන් රණවිරුවා වෙනුවෙන් කතා කරනකොට ඕනම තැනකදී මඩ ගැහුවා. ඒවා පසකලා අපි මේ සටන දියත් කරා. ගොඩෙන් හරි මඩෙන් හරි සටන යනවා නේ. ඊට පස්සේ අපිට තවත් සිහිනයක් දුන්නා අපේ අතිගරු ජනාධිපතිතුමා ආරක්ෂක සේනාධිනායකයා මේ පසුගිය පෙබරවාරි 4 වෙනිදා නිදහස් දිනේ මම හිතන්නේ හමුදාවේ ත්‍රිවිධ හමුදා පොලිසියයි නිදහස් පෙරෙඩ් එකට පෝලිං කළා. යුද්ධයට මුහුණ ආබාධිත රණවිරුවන්ගේ පුටුවල තියලා සිංහ කොඩි තියාගෙන තල්ලු කරගෙන ගිහිල්ලා ආචාර දක්වපු ජනාධිපතිතුමා අපිට දෙනවා පොරොන්දුවක්. ඔබලට මාස 2ක් ඇතුළත මම මේ පොරොන්දු දෙනවා. ඒ කියන්නේ අවුරුදු 4ක් මේ පොරොන්දුවට අවුරුදු 4ක් ගියාට පස්සේ ඔන්න නැවත ආවර්තනයක් දෙන්නේ කවුද? මේ අපේ සේනාධිනායකයා. අපි නෙමෙයි. අපි එතකොට අපි නෙමෙයි මේ ප්‍රශ්නට ඇදලා ගත්තේ. එතුමා. ඊට පස්සේ දැන් අපිට බලාපොරොත්තු දීලා අපිව ඒ දේශපාලනයට එයාගේ දිනුමට අපේ සහයෝගය අරගෙන හැමදේම කළා මෙන්න මේ යන මොහොතේ අපිව අමතක කළා. එතනදී අපි හිතුවා පොරොන්දු වෙන දේශපාලන පොරොන්දු දුනවා මහ ජනතාවට මග අරිනවා. ඔක තමයි දේශපාලනයේ තරාතිරම. දෙනවා අපි මෙහෙම දෙනවා අපි මෙහෙම කරනවා කියන පොරොන්දුව දෙනවා යනවා. හැබැයි අහිංසක මිනිස්සු ඒ විදියට දේශපාලනට රැවටුණා. කඩේ ගියා. හැබැයි ඒකම කරන්න හැදුවා මේ රණවිරුවට. විශේෂයෙන්ම ආබාධිත රණවිරුව මියගේ බිරින්දෑවරු. ආපහු අපිව කඩේ යවන්න හදනවා ඊළඟ එයාලගේ සුඛ විහරණ සඳහා. එතනදී අපි පාඩමක් උගන්වන්න ඕන කියන මතයට මට දැනුණා. ඒකෙදි සටනක් දියත් කළා මේ සටනට අපි අවතීර්ණ. ඒ තමයි කොටුවේ කතාව. කොටුවේ කතාව. හැබැයි එකක් තියෙනවා මේ ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මම නම් කියන අවංක අහිංසක මිනිස්සෙක්. හේතුව තමයි මේ ලිපිය හරියටම කියෙව්වොත්. ඔබ මේ ලිපිය 2014 12:30 ලියලා තියෙන්නේ. මේ ලිපි මොකක්ද නෝ තියෙන්නේ? මහත්මයාණෙනි ත්‍රස්ත ක්‍රියා හේතුවෙන් ආබාධිත වූ අයට වයස අවුරුදු 55 පසු වැටුප්පා දීමන ලබා ගැනීම. මාතෘකාව. එයා මොකද්ද කියන්නේ? ඉහත සඳහන් කාරණේ යටතේ වූ ඔබගේ ෆැක්ස් පණිවිඩයේ ලද බවත් එම කාරණේ මාගේ අවධානය
යොමු වී ඇති බවත් කාරුණිකව දන්වමි. ඕගොල්ලෝ ලියපු ෆැක්ස් එක මගේ අවධානයට යොමු වුණා. පොදු අපේක්ෂක අපගේ ජයග්‍රහණය වෙනුවෙන් ඔබ සංවිධානයේ සියලුම ඥාතීන් හිතවතුන් සම්බන්ධ කරන මෙන් කාරුණික ඉල්ලමි. එච්චරයි තියෙන්නේ. පොරොන්දුර නැහැ. ඊටම අහිංසක අවංක මේ කතාවක් ඔව් කියලා තියෙන. දැන් ඇත්තටම මේක ඔබ තේරුම් ගන්න ඕන එකක්. යොමු වුණා. එච්චරයි. දැන් ඔබ ගිහලා ප්‍රශ්නයක් කියනවා කාට හරි. එතකොට කියන හරි මට තේරුණා. අඩුතරමේ පිළිගන්නවා කියලාවත් නැහැ. ඔබ කියපු කතාව මට තේරුණා. මගේ වැඩේ කරලා දෙන්න ඔයා. ඡන්ද දෙන්න කියලා ඉල්ලනවා. ඒක තමයි කියන්නේ. මම මේ කාරණේ කිව්වේ දැන් ඔබේ තිබෙන දැන් මම දන්නවා මේ යුද්ධ හමුදාවල ඉන්න අය යුද්ධ කරන්න නෑදන්නේ බොරුවට යුද්ධ කරන්න බෑනේ. ඇත්තට යුද්ධ කරන්න බෑ බොරුවට ඉලක්ක ගන්න බෑ. ඒතර ඔබ අවංකයි. දැන් මේ අවංක භාවයේ මේ තක්කඩි දේශපාලනඥයෝ පාවිච්චි කරනවා. දැන් මේ ලිපිය කිසිදු ආකාරයකට කොහෙටවත් ගිහලා අහන්නවත් බෑ. වැඩි කියලා නෑ. මේක කියලා තියෙන මගේ මං අවධානය යොමු කර ෆැක්ස් එක හම්බ වුණා. ඔයගොල්ලෝ මට වැඩ කරන්න. ඉතින් අපි ඒ කට්ටිය වැඩ කරා. ඔව් ඉතින් මම කියන්නේ මේක දැනුත් වෙනවා කියලා. මේ මොහොතේත් වෙනවා. දැන් ඔබට මේ සම්බන්ධයෙන් මොනවද කියන්න තියෙන්නේ? ඔව් මම ගොඩක්ම මේගොල්ලන්ගේ සටනට සහභාගී වෙන්න දැන් අවුරුදු මොකද මම මේ කැටගරි පුද්ගලෙක් මේ කියන්නේ වෛද්‍ය වර්ග කිරීම මත අයින් වෙච්ච පුද්ගලෙක් නෙමෙයි. නමුත් සටනදී ඔබ ආබාධිතෙක් නෙවෙයි. ආබාධිතෙක් නෙමෙයි. නමුත් මම සටනදී සෑම සටනකම. නමුත් මම කැටගරි ෆික් කරගෙන යුද්ධෙට ගියෙත් මගේ මේ මොකට වරින් වර තුවාල වෙලා ඔබ කියලා ගියා. නමුත් ඒ යුද්ධ බිමේ පුරුදු අත්දැකීම් සහ අපේ සහෝදර ඇස් දෙකට දැකින විදපු දුක දැකලා මට මේගොල්ලෝ මේ පිටකොටුවේ පේමන්ට් ගන්නේ ඉංගන්න වගේ කරනකොට මගේ ඇඟේ ලේක කියන්න ඔබ පටන් පාබල රෙජිමේන්තුවේ. මගේ පාබල රජිමෙන්ට මගේ තව සහෝදරයෙක් ඉන්න අපි දෙන්න නිමුරුල්ල අපි දෙන්න එකට යුද හමුදාවේ ගියා. යමුනේ ඒවා බලකායේ මම පාබල හමුදාවේ. දෙන්නම ට්වින්ස්ලා. දෙන්නම යුද බිමේ හිටියේ. නමුත් අපි දෙන්නට ආරංචි වෙච්ච ගමන් අපි දෙන්න කතා වෙලා ආව මේව රණවිගෝ වගේ කියන මේගොල්ලෝ ආවට පස්සේ වගිනවා මේගොල්ලෝ අපි මම හොඳටම මතකයි මේගොල්ලෝ එනකොට ඔයාගේ මොකද්ද ආබාධි තත්ත්වය ඔයාගේ මොකද්ද කැටකරි තත්ත්වය අපිට තුවාල නැහැ නේ ඇයි ඔයගොල්ලෝ මෙතන එන්නේ මම කොහමද එහෙම කතා කරන්න දෙපා සහෝදරයා එන්නේ මේ ආවත් ලබා ගන්න නෙමෙයි ඔයගොල්ලෝ මේ අපි පේමන්ට් එකේ මේ මාර්ගල කරන්න ඕනේ පිරිසක් නෙමෙයි ඔයගොල්ලෝගේ දේවත්වයෙන් සලකන්න ඕනේ විරුවම් පිරිස. ඔබ සාමූහික හැඟීමට එන්නේ. ඔව් මේක එන්න ඕනේ. මේ අතේ තියෙන මේ හැඳුනුම්පත තමයි වට සංවේදී ගොඩක් මේක මට දුන්නේ රාජ්‍ය ආරක්ෂක අමාත්‍යාංශය අරුවත් දැනට ඉන්නේ ආරක්ෂක ඇමති රුවන් විජේවර්ධන මහත්මයා මේ විරුසර වරප්‍රසාද පාන්න එක බලන්න විරුසර වරප්‍රසාද කාඩ් එක විරුසර වරප්‍රසාද ඕක දෙන්නවා සටනේ විශ්‍රාමයේ සොල්දාදුවන්ට ප්‍රමුඛතාවය මත ඕක පෙන්න ගම අපිට බස් එකේ දිහාරි රජයේ රෝහලකට හරි මොකේකට හරි ගියොත් හරි ප්‍රයෝජන ගන්න පුළුවන්. මොකද අපි රණවිරු ඉඳලා අපිට ප්‍රමුඛත්වයක් දෙන්න පොලිමේ ඉන්න ඕනේ මොනවත් නැහැ කියලා. නමුත් ගොඩාම සංවේදී මම මේගොල්ලෝ පරණ කතා අමතකලා මේ ඊයේ පෙරේද සිද්ධ වෙච්ච සිදුවීමක් කියන සංවේදී කතාවක්. අපේ මෙතන ඉන්න කකුල් මෙහාගේ කොහම හරි ඇවිදින්න පුළුවන් ටැචස් එකකින් හරි. එතන ඉන්න කකුල් දෙකම මෙතනින් නැති කට්ටිය කියන ධනිස්සටත් උඩින්. සමහර කට්ටිය ඉන්න කකුල් දෙකක් නැහැ එක අතක් පුත් නෑ තව අතයි තියෙන්නේ টয়ලට් යන්න අමාරුයි. එතන උද්ඝෝෂණ කරනවා කියත් තම සංවේදී තත්ත්වයක්. සංවේදී. අපි මේක ගිහිල්ලා කොටුවේ ස්ථානාධිපතිට දුන්නේ ස්ථානාධිපතිට කිව්වා අපිට පොඩ පාස්කම සලසා දෙන්න අපේ රටේ ආබාධිත වෙච්ච රණවිදුවන්නේ টয়ලට් යන්න පාස්කම් දෙන්න කියලා. ප්ලැට්ෆෝම් එකට රුපියල් 20යි කොමන් টয়ලට් එකට රුපියල් 100යි. ටෝමේ රුපියල් 10යි. 10යි টয়ලට් එකට රුපියල් 100යි. 110යි. 110ක් දෙන්න. එතකොට ඒ සොල්දා ඒ රණවීරුවා මට කිව්වා සර් මම අද දවසට 3 පාරක් ගියා කියලා. එතකොට 360 330යි. එතකොට ඒක කොච්චර අසාධාරණද කියලා බලන්න. ඊට පස්සේ අපි ඒක දැනුවත් කරා විශේෂයෙන්ම මේ ජාති ප්‍රසන්න සර් විජාලතුංග සරසේකර සර්ට එතකොට කලුතර මන්ත්‍රී මේ ජාති සමරෙන්ද ඉල්ල ඒගොල්ලන්ට කිව්වා මේක කරන්න දෙපා යා නීති රාමුවක් යට තින්නේ. යාට ඊට වඩා හියලින් උපදේශ සෞත් විතරක් යන්න පුළුවන්. අපි රූපවාහිනී නාලිකාවල දැක්කා ඒ කතා. ඊට පස්සේ මම දුන්න මේ රණවිරු විරුසර්පාත ප්‍රසාද් මේ කාඩ් එක. ඔයා මේක දැකලා තියෙනවා. ඔව් කිව්වා. එතකොට මේක තියෙද්දි টয়ලට් එකට යන්න පහසුකම දෙන්න පුළුවන්ද? නෑ මේකට දෙන්න බෑ. එතකොට টয়ලට් එකටවත් දෙන්න බැරි විදුසරවර ප්‍රසාදයක්ද අපිට මේ රාජ්‍ය ආරක්ෂක ඇමති දුන්නේ. ඒක තමයි වහන්නේ. ඔය ප්‍රශ්නේ ඒකයි. টয়ලට්. ඔව්. මේකදී টয়ලට් එකට යන්න බැරි නම් උතට ඔබතුමා හිතන්න අපේ රජේ රෝලකින් බේත් ගන්න හම්බ වෙයිද? අඩු ගන්න දෙපා අපිට නම් කමන්නේ මේ දෙපා නැති සොල්දාදුවෙක්ට මේක පෙන්නලා টয়ලට් යන්න දෙන්නේ නැහැ කියන්නේ.
එහෙනම් මේක එතකොට හුදු ඇඳිල්ලක්. හොඳන්න. තමයි යන්දලා තියෙන්නේ. මේක කිසිම පැහැදිලිවම. මේකට මම තව කතාවක් ඇතුල් කරන්න. මේ කාඩ් පත අරගෙන අපිට ආයතන වලින් බඩු ගන්න පුළුවන් කියලා කිව්වා. අපි කියමු දම්රෝ ආයතනය කියලා. ගෙවන්න දම්රෝ ආයතනේ බඩු ගන්න පුළුවන්. අපි සාමාන්‍ය පුටු සැටියක් ගන්නවා 54000ක්. හැබැයි මේක 100%ක් ඩිස්කවුන්ට් එකක් දෙනවා. හැබැයි ඒක සම්පූර්ණ මුදල අපි දුන්නොත් තමයි අපිට වරස්ප්‍රසාද හිමි වෙන්නේ. මට රුපියල් 54000ක් දීලා පුටු සැටිය ගන්න පුළුවන් නම් මං ඇයි ඉතින් වරස්ප්‍රසාදය මොකද්ද? මට තියෙන වරස්ප්‍රසාදය මොකද්ද? එනේ හුදු විහිළුවක් නේද? මගේ හැකියාව මට රුපියල් 54 දැන් මොන රුපියල් අපි කියමු 2000ක් අඩු වුණා එහෙනම් අපිට මුදලට තමයි මේක දෙන්නේ. අපිට මුදලට තමයි මේ වරස්ප්‍රසාදය දෙන්නේ. ඒ මේ වරස්ප්‍රසාදය අපිට වැඩක් නැහැ. ඒ කියන්නේ වැසිකිළියටවත් යා නොහැකි විරුසර වරප්‍රසාද. අනිත් එක මේක දෙන්නේ කවුරුත්වත් නෙමෙන්නේ අපේ රෙජිමෙන්තියේ එක්කෙනෙක්වත් අපේ මේ ප්ලටුන් කමාන්ඩර් කෙනෙක් මේ රාජ්‍ය ආරක්ෂකමති දෙන්නේ අපිට ලොකු උත්සවයක් කියලා කමාන්ඩෝ රෙජිමෙන්තුවට ගෙන්නලා ඕකේ සංකල්පයේ ජනාධිපතිතුමාගේ කිව්වා විරුසර වරප්‍රසාද කියලා. මහා උත්සවයක් තියුවා. මේ හැම ප්‍රසාදයක් හම් වෙන ඔයගොල්ලන් කියනවා. ඔයාට විතර නෙමෙයි ඔයාගේ අම්මටත් පුළුවන් කියලා පෙන්නන්නේ. බිරිඳටයක් කරමු. එක දෙයක් වෙන්නේ නැති. ඒ උත්සවයට විශාල ගාණක් වියදම් කරන්න නැති මේ කාඩ් එක print කරන්න. මේ කවරේට ඒවා හම්බ කරන්න නැති වෙනම තරව්කරු. දැන් අපේ සංවාදික තර්කානුකූල තැනකට ගේන්න මම කැමතියි ඔබට මේ නැවත කතා කරන්න. දැන් මේ මොකද්ද දැන් මේ මොහොතේ ජනාධිපතිවරණය එනවා. දැන් ඔක්කොම මේ එක එක කතා කියලා කැබිනට් පේපර්ස් පෙන්නලා බොරු කියලා මෙහෙම කාලය ඉවර කරනවා. කාලය අදිනවා. ඒක තමයි වෙන්න නියමිත. කවුරුත් මේකට පියවර ගන්න නැහැ. දැන් පැහැදිලිවම අපි නැවත කළ යුතු දේ කියන්න බලන්න. මොකක්ද දාණ්ඩුවට කරන්න කියන්නේ ඔබ? දැන් තියෙන්නේ ඇත්තටම ඒකට උත්තරේ තියෙනවා මේ පත්තරේ. මේ ඊයේ පත්තරේ 16 වෙනි සඳුදා. එහි තියෙනවා වැටුප් ගැටලුවට තවම විසඳුම් නැහැ. ආබාධිත හා ද්විවිධ රණවිරු පවුල්වල සමාජික පිරිස අද කොළඹට. ඒකේ තියෙනවා රණවිරු වැටුප් ගැටලුව විසඳීමට සකස් කළ අනුකමිටු වාර්තාව අමාත්‍ය මණ්ඩල කාර්යාලයට ඉදිරිපත් කර නැහැ. ඒ කියන්නේ ඊයේ ඉදිරිපත් කර නැහැ. කියනවා. දැන් අනුකමිටු වාර්තාව අමාත්‍ය මණ්ඩල කාර්යාලයට ඉදිරිපත් කරන් පස්සේ තමයි අමාත්‍ය මණ්ඩලයෙන් කැබිනට් පත්‍රිකාව දාන්නේ. කැබිනට් පත්‍රිකාව දාන්න බෑනේ. දැන් අපි හැමෝම දැන් ඊයේ ගියාම ආරක්ෂක අමාත්‍යාංශයේ ආරක්ෂක ලේකම්තුමා ඇතුළු නිලධාරීන් කිව්වේ දැන් අනුකමිටු වාර්තාව හදලා හරි ජනාධිපතිතුමාගේ අස්තනයි තව එක අස්තනක් ගන්න තිබේ. ඒකත් හරි දැන් අද ජනාධිපතිතුමාගේ අස්තන ගන්නවා හවස 4ට. එතකොට හරිනේ. එතකොට අපි අද හවසම මේ කැබිනට් අමාත්‍ය මණ්ඩල කාර්යාලයට මේක දෙනවා කිව්වා. දුන්නාන් පස්සේ ඒගොල්ලෝ අද මේ කැබිනට් පේපර් එක හදලා හෙට කැබිනට් පේපර් එක ඉදිරිපත් කරනවා කිව්වා. ඊයේ කැබිනට් මණ්ඩලය හෙට ඒ කියන්නේ අද ඊයේ කිව්වේ. ඔව්. ඉතින් අපි හරි ඇත්තටම හරි සතුටින් හිටියේ. අපි කොච්චරද කියනවනම් දැන් මේක පරක්කු වෙද්දී ආරංචියක් වෙද්දී කට්ටිය කිව්වා පාර වහමු කියලා අද. මම තමයි කිව්වේ දැන් අද අපිට විසඳුමක් දෙනවා කියලා කිව්වනම් අපි මේ විසඳුමේ දන්නේ නැතුව පාරේ වහන එක වැරදිනේ. ඒ කියන්නේ පාර වහලා විරෝධතාවක් දක්වන්න ඕනේ අපිට නොදුන්නොත් නේ. ඒ නිසා අපි අද දවසම මේ වෙනුවෙන් ඉමු කියලා. ඇත්තටම මම අද රෑ ප්‍රවෘත්ති බැලුවා 6:55. අපි දන්නවත් නැතුව මේ මොකක් හරි මේක දීලක් දන්නේ නැත්නම් අපි ලොකු වැරද්දක්නේ කරන්නේ. හෘද සාක්ෂියට එකඟ නැහැ නේ එහෙම කරන්නේ. ඒ ප්‍රවෘත්ති බලනකොට මෙන්න දැන් ජනාධිපති අපේක්ෂකයෙක් කියලා කියාගෙන යන සජිත් ප්‍රේමදාස මහත්තයා කියනවා ඔහු යනවා ওই කැබිනට් මණ්ඩලේ. ගිහලා එනකොට එළියට දුවගෙන යනවා මාධ්‍යවේදී. අර රණවිරුවන්ගේ ප්‍රශ්නෙට දැන් කොහොමද? ඔහු කියනවා ජනාධිපතිතුමා අද කැබිනට් මණ්ඩලයට ඒ කැබිනට් පේපර් එක ඉදිරිපත් කරා. ඒකෙදී ඒකට අනුමැතිය ලැබුණා. දැන් ඒ නිසා අද එක්තරා පෞද්ගලික නාලිකාවක ඒ ප්‍රවෘත්තිය කිව්වෙත් කැබිනට් මණ්ඩල අනුමැතිය ලැබුණයි කියලා. ඔය නාලිකාව නම් කියන්න පුළුවන් කිසිම ප්‍රශ්නයක් නැහැ. දෙරණ නාලිකාව. දෙරණ 6:55. දෙරණ 6:55 ඒ කිව්වේ එහෙමයි. අනුමැතිය ලැබුණා. අනුමැතිය ලැබුණා. ඊට පස්සේ කියනවා දැන් අනුමැතිය ලැබිනත් මේ අය මේක නවත්තන්නේ නැහැ කියලා කියනවා. දැන් මගේ වොයිස් කට් එක තමයි ඒකට පෙන්නන්නේ. ඒතර මම දවල් කිව්වා මේ කැබිනට් අනුමැතිය ලැබුණත් මේකට අපි මේක නතර කරන්නේ නැහැ. හේතුව අර කියපු අතිරේක ලේකම්වරයා කිව්වා මේකේ 50 කෙටුම්පත් දෙකක් තියෙනවා. ඒක සංශෝධනය කරන්න ඕනේ කියලා මේක ලබා ගන්න. මම කිව්වා හදිසි 50 කෙටුම්පත් ලෙස සලකලා ශ්‍රේෂ්ඨාධිකාරිය ඉදිරිපත් කරලා පැය 48කින් වගේ ගන්න පුළුවන් නේ. අනුමැතිය ඊට පස්සෙ හදිසි 50 කෙටුම්පතක් ලෙස සලකලා පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන්න පුළුවන් නේ. එක දවසේ සම්මත කරන්න පුළුවන්. මම කිව්වා එහෙම සම්මත කරගන්න මේ සංශෝධන මේක නෑනේ මේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව වගේ පදරංග ජාතකයක් නෑනේ ඕන වගන්තියක් දෙකක් ඇත්තේ
මං කෝ ඒක හෙටම කරන්න. දැන් මම හිතුවේ ඇත්තටම දැන් මේ අද හරි කියලා. හෙටම කරලා කරුණා කරලා ජනාධිපතිවරණය කැඳවීමට පෙර මේක ඉවර කරන්න. මොකද ජනාධිපතිවරණය කැඳවුණාන් පස්සේ ඡන්ද අල්ලස් යටතේ කිසි දෙයක් ඊට පස්සේ දෙන්න බැරි හින්දා. මොකද ඇත්තටම මොකද මම දන්නවා ඊට පස්සේ වෙන දේ. ඊට පස්සේ කියන්නේ ජනාධිපති මේගොල්ලෝ අඬලා කියනවා අනේ ඉතින් බලන්නකො අපි ඔක්කොම ලෑස්ති කරලා මෙන්න මේ ජනාධිපතිවරණය ප්‍රකාශ පත්‍රය. ඒ කියන්නේ මේ වගේම ලියුමක් එයි. ආයෙනවා. ඒතර මම අපි දන්නවා ඊට පස්සේ පොරොන්දුවකුත් දෙනවා මාව ආපහු ජනාධිපති කරන්න කියලා ජනාධිපති සිරිසේන මහත්තයා පොරොන්දුයි. එහෙම නැත්නම් කියේ දයාසිරි ජයසේකර තමයි මේ පාර මං වෙනුවෙන් ජනාධිපති නිර්වාචනය කරන්නේ. එහෙම නැත්නම් කුමාර වෙල්ගම එතුමා අනිවාර්යයෙන්ම දිනනවා. එහෙම නැත්නම් කියේ සමහරවිට සජිත් ප්‍රේමදාසට අපි උදව් කරනවා. එතුමාව දිනවන්න. දිනුවහම අනිවාර්යයෙන් මේ ඔක්කොම ලෑස්ති කරලා තින්නේ බඩේපත් වගේ මේක අපි දෙනවා කියලා ආයෙ ඡන්ද ගුණ්ඩුවක් දෙන්න හදන. මං ඇත්තටම ඒ තත්ත්වෙට පත් වෙනවට කැමති නෑ රණවිරුවා. මොකද ඇත්තටම රණවිරුවට අපිට එන්න පුළුවන්. සමහර අය රැවටෙන්න පුළුවන්. අනේ ඔක්කොම හරිනේ ඒ සර්නේ හදලා තියෙන ඒ සර්ට්ම දෙමු අපි ඡන්දෙ කියන බෑනේ. ඒ ඇන්දිල්ල නවත්තන්න තමයි මම අද කිව්වේ. අපි අහුවෙන්නේ නෑ කැබිනට් පත්‍රිකාව අනුමත කරපු එක දැක්කත් අර කිව්ව අර මේ පනත්වල සංශෝධන හදිසි තත්ත්වයක් කරතේ සලකලා දවස් දෙක තුනකින් ඉවර කළා. අනේ අපිට කරුණාකර මේක ඉවර කළා කියන්න මෙන්න හරි මේ මාසෙ ඉඳන් මේක ලැබෙනවා. ප්‍රශ්න නැහැ. එහෙම නැත්නම් ජනාධිපතිවරණය ඉවර වෙනකොට ලැබෙන ඒක කමන්නේ නැහැ අපිට. හැබැයි ඔක්කොම වැඩ ටික හරි. නීති බවට පත් කළා තියෙන්නේ කියලා. දැන් එහෙම කියද්දි මේ රටේ ජනාධිපතිවරණයකට ඉදිරිපත් වෙන සජිත් ප්‍රේමදාස මහත්තයා ඇයි අර වගේ මුසාවක් කිව්වේ? ඒකේ හොඳටම ඔබට බලන්න පසු අවස්ථාවක ප්‍රවෘත්ති බලන්න ජනාධිපතිතුමා කැබිනට් මණ්ඩලයට කැබිනට් පේපර් එක ඉදිරිපත් කරා රණවිරුවන්ට ඔය වන්දි දෙන්න. ඒක අපි අනුමත කරා කැබිනට් එක. මට හිතුනේ දෙයියනේ මෙහෙම කෙනෙක් මේ රටේ ජනාධිපති වුණොත් කොහොමද කියලා. ඒක පුදුම වෙන්න දෙයක් නෑ කතාවට. මොකද යා ජනාධිපති වුණාට පස්සේ අපේ කකුල් දෙක ගාවට එනවා කිව්වා. නමුත් ආබාධිත රණවිරුව දැනට දවස් 7ක් විතර පේමන්ට් එකේ ඉන්න නිකන් ජනාධිපති වෙන්න ඉස්සෙල්ලා යට නිදාස වැඩිපුර තියෙනවානේ. කොහොතාම නෑනේ. ඉතින් මේ ඇන්දිල්ල තියෙන්නේ. එතකොට දැන් ඊළඟ ප්‍රශ්නේ තමයි දැන් ආයේ ඊළඟ අඟහරුවද වෙනකන් අපි ඉන්න එපේ. ඒක තමයි හරිම වේදනාවක්. මොකද අපි දැක්ක මේ රණවිරුව දුක් විඳින හැටි. ෂර්ට් එකක් නෑ. දැන් මේ මම දන්නවා මේ අපේ සහෝදරයාට ෂර්ට් එකක් නෑ. දැන් මේක අඳගෙන ඉන්න අමාරුයි. ගඳ ගන්නවනේ සරම. සරත් තීරසේකරස සරම් 15කුයි බැනියන් 15කුයි අරන් දෙනවා. මොකද මේගොල්ලෝ එකම දෙයි. දන්න එකම අඳින්නේ හොද ගන්න තැනක් නෑ. සාහිත්‍ය වැසිකිලිට යන්න බෑ කියන්නේ කතා දෙකක් නෑනේ. මම අත්‍තරම හරි වේදනාවක් බලන්න මට ඇති වෙච්ච දේ තමයි හත් දෙයිනේ තව සතියක් දවස් 7ක් රෑ 7ක් පහන් කරන්න ඕනේ. අර හිරිකඩ ගහන තෙමෙන කොටු දුම්රිය පොලිස් ඉස්සරහා මට හිතුනේ ඇයි මෙහෙම අන්දන්නේ? ඇයි ආරක්ෂක ලේකම්තුමා අපිව ගෙනල්ලා එහෙම පොරොන්දු දුන්නේ අපිට? ඇයි ජනාධිපතිතුමා මෙහෙම ඇයි ජනාධිපතිතුමා කැබිනට් මණ්ඩලෙ රැස්තුලා ඒක ඉවරුණන් පස්සේ මේකට අත්සන් කරේ? දැන් ඉතින් ඒක තියාගෙන ඉන්නවා ඊළඟ අඟහරුවද මේක දාන්න. හිතාමතාම චේතනාමිතවම හිතාමතාම. ඒතකොට මට හිතෙනවා එකක්. ඒකට හේතුවක් තියෙනවා. ඒ තමයි මට හිතෙනවා කවදා හරි මගේ මතේ මට තේරෙන විදිහට සජිත් ප්‍රේමදාස මහත්තයාට හම්බුනේ නැතුනොත් එක්සත් ජාතික පක්ෂයෙන් ඡන්ද ඉල්ලන්න ඔහු වෙනම ඉල්ලයි කියලා මට විශ්වාසයක් තියෙනවා. ඒකට ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මෛත්‍රීපාල සිරිසේන ජනාධිපතිතුමාත් උදව් කරයි කියලාත් මට විශ්වාසයක් තියෙනවා. ඒකට යම් කිසි විදිහකට මේ දෙමළ සන්දානිය හෝ මුස්ලිම් ඒ කට්ටියත් උදව් කරයි කියලා මට හිතෙනවා. මට විශ්වාසයක් තියෙනවා. ඒකෙදි සමහර වෙලාවට හේතුවක් දන්නේ නැහැ. දැන් මේ රණවිරුවන්ට වන්දි ගෙව්වොත් දෙමළ ඩයස්පෝරාව තරහ වෙයි. දෙමළ ජනතාව TN එකේ කට්ටිය තරහ වෙයි. ඒ මුස්ලිම් කට්ටිය තරහ වෙයි. එතකොට ලොකු ඡන්ද ටිකක් නැති වෙයි. ඒගොල්ලෝගේ ඡන්ද තමයි ලැබෙන්නේ. ඒ නිසා හොඳම දේ මේගොල්ලන්ව පොඩ්ඩක් බොරුවක් කියලා රවට්ට ගන්න පුළුවන්. අරගොල්ලන් එහෙම මේක දැක්කම ඒගොල්ලෝ ඡන්ද දෙන්නේ නැහැ. ඒ නිසා ඒ ඡන්ද ලබා ගන්න අපි වරවට්ටුව කියන එක තමයි අපිට තියෙන්නේ. ජාත්‍යන්තර මට්ටමින් ගත්තත් එක්සත් ජාතීන්ගේ සංවිධානයේ යුරෝපා සංගමයේ දෙවන ඩයස්පෝරා විවිධ සංවිධාන ලංකාවේ රාජ්‍ය ආරක්ෂක යාන්ත්‍රණයම බිඳින් හදන්නේ ඉවරම කරන්නේ. එතකොට මේ වෘත්තිමය සොල්දාදුවන්ට සලකන්න එපා කියලා උන් කියන්නේ හිරේ දාන්න කියලානේ කියන්නේ. එතකොට මේ කැබිනට් පත්‍රිකා සම්මත වෙන එකට තියෙන ඉඩකඩ හරි අඩුයි. සටන අමාරුයි. ඔබට මොකක්ද කියන්නේ? ඒත් එක්කම මේ රජය මේ අපි මේක පාරට ආවේ මේ අරගලය අපිට මේක නොලැබෙනවා කියන තරනේ. හැබැයි අපි මේ එකපාර පාරට ආවේ නැහැ. අපි මේ අද 11 නෙවෙයි මුල්ම අවධිය ආයේ. මුල්ම අවධියේ ඔහොම මේ සිදුවීම ඇවිල්ලා අපි මේ මෑතක ජනාධිපති ලේකම්තුමා පුද්ගලික ලේකම්වරයා කියන පරිසර අමාත්‍යාංශය ඇතුළු අමාත්‍යාංශ 3ක පුද්ගලික ලේකම්තුමා. පරිසර අමාත්‍යාංශය, ආරක්ෂක අමාත්‍යාංශය සහ මේ තව මොකද්ද මේ මොකක් හරි තව අමාත්‍යාංශ 3ක් එතුමාට තියෙනවා. නම සමරකෝන් ඔබ කියන්නේ ලේකම්වරයා ගැන. ඔව් ලේකම්වරයාගේ නම කියලාම කියන්නේ. මොකද එතුමාගේ නම එතුමා
හම්බෙන්න එනවා අපි එන්නේ මම හිතේ මේ මෙතුමාලා දුර අය අදිසරුත් ආවේ නැහැ වෙලාවේ අපි මේ ඔක්කොම එකට වැඩ කරාට රණුදු සංවිධාන කීපයක් වුණත් අපි සංකල්පයෙන් වශයෙන් අපේ අරගලේදී අපි එකට ඉන්නවනේ. දැන් අපි එහෙම ගැටලුවක් නැහැ. දැන් ඔය මේ කර වැඩේ මොකද්ද? අපි යනවා ලේකම් කාර්යාලයට යනකොට අපි ගියාට පස්සේ අපි අද වගේම අර හද හවස ගියේ මෙතෙන්ට ඔතනින් ගියාම බැරියර් එක දානවා වහනවා වැහුවට පස්සේ අපේ විරින්දෑවරු ඔක්කොම ඇවිල්ලා ඉඳියා. මගේ දැනුම හැටියට නම් 300ක් විතර ඉඳියා. ඉතින් ආවට පස්සේ වාහනයක නැගලා අපි 10 දෙනෙක් සාකච්ඡාවට අරන් ගියාට පස්සේ මොකක් කරන්න හදපු කැබිනට් පේපර් අනමත කරපුවා සේරම පෙන්නලකෝ කිසි ප්‍රශ්නයක් නැහැ කියලා කිව්වා. දැන් මේ හදාගෙන ඇවිල්ලා ඔක්කොම හදලා කියනෝනේ කියනකොට කිව්වා දැන් තියෙන්නේ මේක හමුදාවේ වාර්තා ටික ඇවිල්ලා නැහැ යුද හමුදාවේ කියලා යුද හමුදාවේ වාර්තා ටික නැහැ කිව්වා. ඊට පස්සේ පොලිසිය හරි මේවා හරි දැන් මේ තියෙන්නේ හමුදාවේ හරියට ගණනීය ටික ඇවිල්ලා නැහැ කියලා. ඒ වෙලෙම ලියුමක් ගැස්සුවා අපිටත් කොපියක් දුන්නා යුද හමුදා මූලස්ථානෙට. යුද හමුදා මොන අවුරුද්ද වෙච්ච මේ ගිය මාසේ 19 වෙනිදා ගිය මාසේ එදා අපේ වෙලාවට වර්තමාන හමුදාපති සවේන්ද්‍ර සිල්වා මැතිතුමා දිවුරුම් දෙන්නෙනවා මේ ලංකා ඉතිහාසයේ පළවෙනිතාවට තමයි යුද හමුදා දුරේ එක දවසකට යුද හමුදාපතිවරයෙක් නැතුව මේ රටේ තිබුණා. ඒ 19 වෙනි දවසේ යුද හමුදාපතිවරයෙක් නැහැ මේ රටේ. අපි දන්නෙත් නැහැ ඔක අපේ වාසනාවද මන්දා. එදා එනකොට අපි මෙහෙම පාර වහලා ඉන්නකොට තමයි මෙතන කතන්දරේ එනවා යුද හමුදාපතිතුමා දිවුරුම් දෙන්න එනවා කවුරු හරි හමුදා මූලස්ථානට එනවා එනකොට පාර වහලා. හැබැයි අපි පොඩ්ඩි දෙනා වුණාට 75 100ද කියන එක ගාන 400ක් විතර අපේ ගාන 300ක් විතර එනකොට පොලිසියට ප්‍රශ්නයක් වුණා. අතන මේ දැන් වැඩි ආරක්ෂක ලේකම් කාර්යාලය අවුල් වෙලානේ හමුදාපතිවරයෙක් නැතුව. අපි අරගෙන ගියා ජනාධිපතිවරයා හම්බෙන්න ආවේ ජනාධිපතිතුමා ළඟ ලේකම් ගියා. එදත් ගියාම අපි වාක්‍යගෙන ගිහිල්ලා මැඩම් කෙනෙක් ළඟට යම්මා මැඩම් ෂෝක් උත්තරයක් කියන දැන් මම කතා කරා වෙලා මම සුගත් මල්ලි අපේ දැනට මේ සංවිධානවල මෙතන ඉන්න ගොඩක් අය ඔවත් ඉන්දියාද කොහෙද සන්දය ඔවත් ඉන්දියානේ මෙයාත් ඉන්දියා ඒක නේ සම්බන්ධ මේ මල්ලි අපි කට්ටියත් එක්ක ගියා මොකද්ද කිව්වේ මේ මොකද්ද හොඳ වචනයක් කිව්වා කියලා මේ අපි මේ ප්‍රශ්නේ කිව්වා ඇත්තටම මැඩම් පව් සිද්ධ වෙන ಜಾතිත් අපාගත වෙන පවක් නම් කරගන්න එපා මේ අහිංසක රණවිර පාරේ තියලා අවිල්ල ඉන්නේ අපි කවදාවත් ප්‍රතිපත්තියක් වශයෙන් මේ අදිස්තරලා අපි යන සාකච්ඡාවල කිසිම රජේ තමයි අපේ තැන ගියත් අපි ඒකක් අබ්බොන්නේ අපේ කට්ටිය පාරේ තියලා ගිහිල්ලා එදත් ඒ ටික ගෙනල්ලා දුන්නා අපි බිව්වේ නැහැ අපි සාකච්ඡාවට ගිහිල්ලා වාඩුණාට පස්සේ අර මැඩම් කියනවා මේ ප්‍රශ්නේ කියාගෙන මම කිව්වා මෙහෙම අපි ඉදිරිපත් කරා ටිකක් කළා අපි ගියා මේක නෑ අපේ ජනාධිපතිතුමා හම්බෙන්න මේ මැඩම් කියනවා ඔයාලට නේ මටවත් ජනාධිපතිතුමා හම්බෙන්න බෑලු. මේ රණවිරුවෝ ටික පාරේ ඇවිල්ලා ඉන්නෝ වාඩි වෙලා අතපය කකුල් නැතුව දුක් විඳිනවා. අවුවේ අපිටත් ඒකක් බොන්න දීලා අපි පොලිසිය මහත්තුරුන්ට කිව්ව කොටුව වයිසි මත මහත්තයෝ වල හරි ෂෝක් නේ. අපි මේ ජනාධිපතිවත් හම්බෙන්න වෙද්දි මිනිස්සු කාට අපි ගෙනාව මොකටද කියලා ඇහුවා. ජනාධිපති හම්බෙන්න මේ රණවිරුවෝගේ ප්‍රශ්නක එවෙලේ මේ ගමන කතා කරා. ඔන්න එදා තමයි ආනන්ද මහත්තයා කියන පෞද්ගල සමරකෝණගේ මහත්තයා හම්බ වෙන්නේ. එතුමා අපි නෑ දඩේ වැඩ බාලා දුවගෙන ආව ඇවිල්ලා කිව්වා මේ මා රවුලක දැන් අපි මේ අර හමුදාපති කෙනෙක් පත් කරගන්න බැරුව මේ වෙනවා ඔයාලා මෙතන මොකක්ද මේ කියලා මේ මොකද්ද මේ කියලා දඩේ වැඩ ගාලා දුවගෙන ආව ඇවිල්ලා කිව්වා මේ ෆයිල් ටික අරගෙන ආව එලක මේ ඔක්කොම දෙන්න කරලා තියෙන්නේ මේ සේරම වැඩ කරලා තියෙන්නේ ලබන සතියේ සතියක් කල් දෙන්න කිව්වා දැන් මේ හරි අවුලක් වෙලා ඒක වරේ හමුදාපති කෙනෙක් පත් කරගන්න විදියක් නැතුව මෙහෙ කට්ටිය මේ කොමාරි එදා අපේ වාසනාව සායන්ත සිල්ලා මෙතුමාටත් අපි වර්තමාන එයාටත් මේක දැනෙන්නේ නැතිනේ එනකොටම සර් දැනුණා. ටක් ගාලා එම ලියුම ගහලා මේව කළා දැන් ඔන්න අර පැත්ත මේ වුණා සතියක් කල් දෙන්න කිව්වා ලබන සතියේ කැබිනට් පේපර් එකම දෙන්නම් කිව්වා. මේ ජනාධිපති පුද්ගලික ලේකම අපි රවට්ටපු අන්දපු ඇඳලිම 19 කිව්වේ 19 ඉඳන් කිව්වට පස්සේ අපි කරනවා 19 ඉඳන් සතියයිනේ. හරියටම ඊළඟ සතිය අඟහරුවාද අපි එනවා වෑන් එකක් අරගෙන මේ අපි කට්ටියත් එක්ක නැවත කීප දෙනෙක් එදා අඩු වුණා එනුවර එකනේ අපි ඔක්කොම දැන් ගෙනියන්න බෑනේ නමුත් අපි දන්නවා මෙතන දෙන්නෙක් ගියාට තුන් දෙනෙක් ගියාට මුන් සාකච්ඡාවක් අපිට දෙන්නේ නැහැ ඉතින් අපිත් උපක්‍රමශීලී වෙරවණන් සර් අපි 10ක් 15ක් අරගෙන යන්නේ වෑන් එක අරන් ගියා දරබඩ ගාලා අර කැතුරෙන් ගිහලා නැවතුවාම පොලිසිය වට වුණා වෑන් එක මේ මොකද කියලා බැලුවා පොලිසිය සේරම වෙලා මුන් ටික ඇවිල්ලා ආපහු සාකච්ඡාවට අරන් ගියා එදා ගියාම අරම නැහැ මම ඇහුවා සර් දැන් සර් කිව්වනේ අපිට සතියේ කැබිනට් පේපර් එක වෙනක එහෙම කැබිනට් පේපර් දෙන්න බෑ අතට අරම කියපු මිනිස්සුයගෙන එහෙම කැබිනට් පේපර් දෙන්නේ කොහමද මම කිව්වා සර් මොකක්ද දැන් අපිට කිව්වේ කියනවා ඔන්න යා ටිකන් අපිත් එක්ක විරසක තත්ත්වය දැන් තියෙන්නේ බැලුවා ඔක්කොම හරි අර කතා කරලා ඊට පස්සේ කිව්වා අපිට සර් කවද්ද දැන් කිව්වා හමුදාවේ මේ වාර්තා ටික එල්ල නැගුවා
හමුදාපතිතුමාට පුද්ගලයෙක් කතා කරා. ඇත්තටම සන්තෝෂයි කියන්නේ. හමුදාපතිතුමාට කතා කරලා විස්තර කිව්වා. හමුදාපතිතුමාට ටක් ගාලා ඒ වැඩ ටික කරා. බිටුපාලේකන අධ්‍යක්ෂ මණ්ඩලයට ගියා. බිටුපාලේ කිව්වා දැන් කිව්වා සර් මේක දෙවෙනි දා කැබිනට් පේපර් එක දානවා දැන් සර්. මේක තියෙන්නේ හමුදාවේ ප්‍රමාදය කියලා හමුදාපතිතුමාට කිව්වා. හමුදාපතිතුමාට කිව්වා පුතා මම පුළුවන් ඉක්මනට මේ වැඩ ටික කරලා දෙන්න මටත් ඕන ඔයගොල්ලෝ මේ වැඩ ටික කරලා දෙන්න කිව්වා. යුද හමුදා ඊට පස්සේ කතා කරා බිටුපාපි ඉන්නවා. දෙවෙනි දා කෝල් එකක් කරගෙන අහනකොට මෙහෙන් කියනවා අපිට ඒ වාර්තාව වල නෑලු. දැන් දෙවෙනි දැන් හෙට කැබිනට් එකට දාන්න දෙවෙනි කැබිනට් එකට දාන්න පළවෙනි දැන් එන්න බෑ මේක. අද ඇවිල්ලා නැහැ කිව්වා. ඇවිල්ලා නැහැ කිව්වා ආපහු ගත්ත වැටු පාලේ කනද සර් මේ බලන්න සර් මෙහෙම කියනවනේ සර් මේ කැබිනට් පේපර් එක මේ විස්තරයි. සර් නම කියලා කිව්වා. මම වෙනම පොතක ලියාගත්ත මම ඇත්තටම සර් මේ වෙලාවේ නම් මත නැහැ මේ බොරුවට කියන්නේ නැහැ මේ ඔබතුමාලට ඇවිල්ලා අපි බොරු කියන්නේ අර කිව්වා මේ කටි බොරු. සර්ට කතා කරලා ගියා සර් නම කිව්වා මායා දුන්නේ මැඩම් වෙනුවට ඇවිල්ලා ඉඳියේ ඇසිස්ටන්ට් යාගේ ඔන්න ඔය මැඩම්ගේ අතර මේ ෆයිල් එක આવලා දෙන්න අහවල් වෙලාව අහවල් ටයිම් එක කිව්වා. ආපහු කතා හරි ෆයිල් එක තියෙනවා. හැබැයි කැබිනට් පේපර් එක නැහැ. ඊට පස්සේ සර් ෂෝක් කඩක් කරා අපිට අරම කියලා මෙන්න අපි දැන් මේ වැඩේ හරියට දැන් කෙරෙන්නේ නැහැ. අපි දිනයක් දාගත්තා. අපි එනවා 11 වෙනිදා පාරට කියලා දැන් අපි මේගොල්ලෝ කතා වෙලා මේ සර්ලා අපි සේරම කතා වෙලා මේකේ ප්‍රගතිය බලන්න. 9 වෙනිදා එකපාරටම සමස්ත ලංකාදීප විහාරණ විරකමුතෝ කියන්නේ මම ඒකේ හිටපු සංවිධායක ඊට පස්සේ ඒකේ මම හිටපු උපසභාපති. ඔය සංවිධානයේකට ඔය සංවිධානයේ ඉන්න සියලුම කෙනා පුද්ගලිකව කාටවත් මඩ ගහන්නේ. අනේ මේ මිනිස්සු පව් සර්. පව් කියන්නේ මේ මිනිස්සු ගෙනල්ලා මේ මිනිස්සුන්ට කියනවා නම වෙන්ද ගෙනල්ලා ආරක්ෂක ලේකම් කාර්යාලයට උට යනවා. එනෝසෙනගක් ඉන්නවා. අපි මම කොටුවේ පොලිසිය වයිසර් අපි මම මෙතුමා සර්ට නීතිඥයෙක් කතා කළා. සර් නීතිමය තත්ත්වය මොකද්ද? මේ දැන් අපිට මේ මොකක් එතකොට තිබ්බ මේ අධිකරණ නියෝගයක් ගැනලා. සර් කිව්වා අධිකරණ නියෝගයට මට සර් උත්තරයක් දුන්නා 5 දෙනෙකුට වැඩි යන්න බෑ අධිකරණ නියෝගයට. සර් අධිකරණ නියෝග තියෙන ටික කිව්වා බෝරා සම්මේලනයට අධිකරණ එක මට සර් කිව්වා මේ එක හොඳ මදි නීතියෙන් මේ සර් කිව්වා මොකද්ද නීතිය ගෙනල්ලා තියෙනවා නම් ඒ බෝරාවරුන්ට කියනවා. නමුත් ඒ නීතියෙන් ඕනම දෙයක් එයාලට වෙනවා නම් ඒ නීතිය පාවිච්චි කරලා ඒකෙන් අධිකරණය කටයුතු කරන්න පුළුවන් කොහොනේ සර්. මොකද සර් ඒ වගේ මොකක් හරි සර් කිව්වේ මේ ඒ නීතිය තියෙනවා නම් නීතියට පිටින් යන්න එපා කියලා පණිවිඩය දුන්නා. දුන්නාට අපි කිව්වා මේක හරියන්නේ නැහැ. අපි 9 වෙනිදා වැඩේ කාටවත් කඩා කප්පල් කරන්න හරි නෑ. මම කියන යන්න 9 වෙනිදා යන්න. අපි දිරිමත් කළා 9 වෙනිදා කණ්ඩායම මෙතෙන්ට එව්වා. 9 වෙනිදා මේගොල්ලෝ ඇතුළට ගිහිල්ලා ආවා. ඇවිල්ලා ලියුමක් අරන් ආවා ආරක්ෂක ලේකම්වරයාගේ. කමිටුවක් පත් කරා සේරම හරි නෑ සේරම හරි කිව්වා. කමිටුව නේ දැන් සේරම හරි කැබිනට් පේපර් එක දාන්න විතරයි තියෙන්නේ කියලා. ඒක නෑ ඇඳුවා. අන්දලා එහෙමත් නැවතුනේ නෑ. අපි දැන් ඉවලුවා දැන් මේක හරියට අපි 11 වෙනිදා ආවා. අනේ 11 වෙනිදා ඇවිල්ලා බලනකොට ඔන්න අපිට හම්බෙච්ච ඒ 11 වෙනිදා එන්න ඉස්සෙල්ලා ෂෝක් කරා අපි 11 වෙනිදා පාරට ආවට පස්සේ අර කණ්ඩායම ගෙනල්ලා රාජ්‍ය මාධ්‍යයට ගෙනල්ලා අපිට කියලා අපේ නම කියලාම කියනවා ඔය මගේ අපේ සංවිධානයේ ඉඳලා අපි දොට්ට දාපු නිශාන්ත මහිරාජ් කියන රණවිරුවයි ඔය කට්ටිය එකතු වෙලයි ඕක කරන්න කියලා. අනේ පව් මේ මිනිස්සයා මට ඊයේතුමා කතා කරලා කියන මචං සමාවයන් මම එහෙම කිව්වා අපි මේ වැන්දුවා බං අපි එතෙන්ට යනකම් දන්නේ නෑනේ එතෙන්ට යනකම් දන්නේ නෑලු. ඒක දැනගෙන ඉඳලා තියෙන්නේ අපි රණවිරුව බෙදන්න හදපු ඉඳ මේ කියන්නේ දැනගෙන ඉඳලා තියෙන දෙන්නයි තුන් දෙනයි ඩීල් එක ඇතිනේ කාත් එක හරි මේක දෙන්නේ තුන් දෙනෙක් එක්ක අර රණවිරුව පව් අසරණ අපේ නමක ඒගොල්ලෝ පාවිච්චි කරා. හැබැයි අද වෙනකොට මේ සියලු දෙනා අපිට සහයෝග දෙන්න මෙතෙන්ට ආවා. දැන් රජය හිතාගෙන ඉන්නවා නම් කවුරු හරි අන්දන්න පුළුවන් වුණා කියලා. ඒ රණවිරුව දැන් අන්දන්න බෑ. දැන් අන්දිල්ල ඉවරයි. අර රණවිරුව ටික දැන් තේරුම්ගෙන අද වෙනකොට සියලු රණවිරුව සංවිධාන ටික ඇවිල්ලා තියෙන එකතු වෙන්න. කොහොමත් අපි රජයට විශේෂ පණිවිඩයක් දෙන්න කැමතියි. ඒගොල්ලෝ හිතනවා නම් අද අපිව රැවට්ටුවා කියලා. ඒගොල්ලෝ හිටින් ඉඳලා අපෙන් පාඩුවක් ඉගෙන ගන්නවා. ඒක තමයි පණිවිඩය. ඒගොල්ලන්ට විතරක් නෙමෙයි. අපි මේ විශේෂයෙන්ම කල්පනා කරලා බලන්නේ යාපනයේ කොටි හිතවාදීන්ට මොනාරි අර අසාධාරණයක් වුණා නම් අපදුත්තක් වුණා නම් ඒගොල්ලෝ ඔක්කොම හර්තාල් කරනවා පාර කඩසාප් ඔක්කොම වහලා වාහන නවත්තනවා. මඩකල්පේ මුස්ලිම් අන්තවාදීන්ට මොකක් හරි අසාධාරණයක් වුණා නම් මුස්ලිම් මිනිස්සු. නමුත් අපේ සිංහල ජාතිය ඒ තරම්ම කලෙගුණ නොදන්න ජාතියක් අපේ පුළුවන් වුණත් අපේ සීමාව ඒ ඉගසීමේ සීමාව පැන්නුවත් අපි සිංහලයන්ට පෙන්වන එක සුජාතක සිංහලයන්ට නෙමෙයි අවජාතක සිංහලයන්ට පෙන්වනවා රණවිරුව කියන්නේ කවුද කියලා.
ඉතාම මේ සංකීර්ණ තැනක අපි ඉන්නේ දැන් සංවාදය අවසන් කරන්න ඕනේ. ඔබ මේ වැඩසටහන බලන අයට දෙන පණිවිඩය මොකද්ද? ඔබ නීතිඥවරයෙක්, මේජවරයෙක් මේ සියලු කණ්ඩායම එකතු කරන්න පුළුවන් තැනක ඔබ ඉන්නවා. පළවෙනි යෝජනාව මගේ බෙදෙන්න එපා. බෙදීම මේ ඉල්ලීම් ඉල්ල ගන්න තියෙන ලොකුම අවාසියක් ජනාධිපතිතුමා ළඟ එනවා. කැරට්ටල් වීසි කරයි. ඒ සියල්ලත් එක මොකද්ද ඔබේ අවසන් පණිවිඩය මේ වැඩසටහන බලන අයට දෙන? ඔව් මම කියන්නේ මේ හමුදා සෙබලා අපි ඒක එහෙම කියමුකෝ. හමුදා සමාජිකයින්ව ඉතාම සූක්ෂම ලෙස දේශපාලකයන් විසින් භාවිතා කරනවා. දේශපාලන විසින් භාවිතා කරනවා. ඊළඟ දේ තමයි හමුදාව ජාතික ආරක්ෂාව රැක ගැනීමට සහ තමන්ගේ ආරක්ෂාව රැක ගැනීම සහ වෙනුවෙන් මෙවලමක් විදිහට භාවිත කරලා ඇත්තටම අර හොද්ද රස කරන කරපිංචා පාවිච්චි කරලා අන්තිමට හොද්ද රස වුණාම කරපිංචා අයින් කරනවා වගේ දැහැටි දඬු වගේ දත්මැද්දන් පස්සේ ඉවත් කරනවා වගේ දැහැටි දඬු ඒ වගේම කොන්ක්‍රීට් එක බදාම සවි වෙනතෙක් සැටලිම වුණේ බදාම සවි වුණාම සැටලිම ගලවනවා වගේ මේ ඔය දැන් රණවිරුවා කියලා නම ගැහුවට එයා අමිකාරයා කරනවා. ඒක අපිට පේනවා. අතරම මම කියන්නේ මම මේ දේශපාලන ભેදයකින් තොරව. අපි දැක්කා පහුගිය රජයේ මහින්ද රාජපක්ෂ මැතිතුමාගේ කාලේ මේ රණවිරුවව යොදාගෙන යුද්ධ ඉවර කරා. ඒක ලොකු දෙයක්. ඒක ඇත්තටම නරකයි කියන්න බෑනේ. ඒක අපි හැමෝටම සාමයක් උදා වුණා. යම් හොඳ සුබදායි ඔය අභිමන්සල ඒව හැදුවා. ගොඩක් සුබ සාධක වැඩ කටයුතු කරා. හැබැයි මම කියනවා ලොකු අඩුවක් තියෙනවා. ඒ තමයි මා දන්න පරිදි විශ්‍රාමික සාමාන්‍ය විශ්‍රාමික ආබාධිත විශ්‍රාමික දිවිපිදු රණවිරුවෝ කියන කට්ටියගේ බිරිඳ අම්මා තාත්තා සහ ළඟම සහෝදරයෝ ඡන්දදායක දුව පුතා එකතු කරොත් මේගොල්ලෝ මිලියන 2කට වැඩි. අපි ඒකට කිව්වොත් රණවිරු ප්‍රජාව කියලා. මේක එක්තරා විදිහකට තාම සලකුණු නැති ගිනි කන්දක්. තාම විදාහරණය වෙලා නැහැ. ගිනි කන්දක්. එක්තරා විදිහට බෝම්බයක්. කාල බෝම්බයක්. මේක කොයිලාපත් වෙයිද දන්නේ නැහැ. මේ අයව පුදුමාකාර විදිහට නොසලකා හැරලා තිබුණා. මම මේ කියන්නේ සමස්තයක් විතර උදාහරණයක් කිව්වොත් එහෙම ඔය රණවිරුවයි කියන කෙනාව අවුරුදු 22කින් අද විශ්‍රාම ගන්නවනේ. එයා 20න් 18න් ආව නම් 42 43 44 වෙනකොට එයා විශ්‍රාම ගිහිල්ලා. රුපියල් සමහර අයට ඇත්තටම ඇහුවාම හරි දුකයි. රුපියල් 26000යි. රුපියල් 28000යි. උපරිම 30000. උපරිම 30000යි. දැන් මේ හොඳ තරුණ ජව සම්පන්න තරුණයා එයා දන්නේ යුද්ධ කිරීම විතරයි. එයාට ලේත් මැෂින් වැඩක් බෑ මොකක්වත් බෑනේ එයාට. එයාට තියෙන එළිය තියෙන එකම රස්සාව සිකියුරිටි. මොකද්ද? අර උණ බම්බුවක් උස්සන්න, ගියක මුදලාලි කෙනෙක්ගේ ගියක් ආරක්ෂා කරන්න මුදලාලි එනකොට සැලුට් ගහනවා. අන්තිමටම පාණ්ඩු පාට නිලඳුමක් ඇඳලා ඒකට සෙරපු දම්මලා එහෙම ඉන්න තැන් තියෙනවා. ඊට පස්සේ කෑලි අර බස් වල කෑලි කියලා කියනවනේ ඒ වගේ තමයි සිකියුරිටි සර්විස් වල කියන්නේ කෑලි 5ක් අඩුයි බං කොමාරි වාදීපම් බං කියලා මේ එන එක මෙහෙට දාලා එහෙම සමහරු පැයට 12ක් පැය 12ක් පහළ මට්ටමක තියෙන්නේ. මේක මම කියන්නේ මේකට පොඩි විසඳුමක් හරි උත්සාහ ගත්තා ඔය මේ අවන්ගාඩ් මේ රක්නා ලංකාව වගේ සමාගම් වල යම් කිසි අර මුදු ආරක්ෂා සේවා දාලා යම් කිසි ගියාන්න උත්සාහයක් ගත්තා. මම කියන්නේ ඒ උත්සාහය නරකයි කියලා නෙමෙයි. සමස්තයක් ලෙස මේ රණවිරුව පුදුමාකාර දුක් විඳිනවා. හොඳම සේවා කාලේ දවසට පැය 12කට වැඩිය හමුදා වෙනුවෙන් කැප කරන ඔය ඉන්න රණවිරු. ඇයි? ඒගොල්ලෝ නිින්දක් නැහනේ. පැය දෙකක් ඩියුටියක් ඇදලා පැය 4 නිදා ගන්න. 8 ඉඳන් 10ට ඩියුටි. 10 ඉඳන් උදේ 2 වෙනකම් නිදාගෙන දෙකට නැගිටලා ආයෙ පැය 2ක් 4 වෙනකම් ඩියුටි. මොන නිින්දක්ද? මේ කිසිම කෙනෙක් මං හිතන්නේ පැය 8ක් එක දිගට නිදාගෙන නැහැ. එහෙම දුකක් විඳින්නේ. මාස 5ක් එක දිගට වැඩ කරලා ඉන්නේ. අපේ රස්සාව පැය 8 රස්සාව නෙවෙයි. පැය 24 රස්සාව. එහෙම කරලා මුළු තරුණ කාලේ ජවය අර හූර්වලම අරගෙන තල් කොටන් කරක් ගහගෙන බංකර් කපලා හදලා මොනවද නොකරන්න කියන්නකෝ. ඒ විතරක් නෙවෙයි. ඒ කාලේ කාණු සුද්ධ කරන්න ඇත්තම අපි කතා කරන්න එපයි. කොහේ හරි මේ මොනවද තියෙනවා නම් එහෙම ඩෙන්ගු මර්ධන ව්‍යාපාරයටත් ගන්න අපේ හමුදාවෙන් අර කැම්ප් එකෙන් ගවන්න 20ක් කියලා ගත්තා. අපේ අය පැටික් පාටි කියලා සුද්ධ කරනවා. එහෙනම් ස්වභාවික ව්‍යසනයන් සියල්ලේ මේ කරපු රණවිරුවව 22කින් අර නිකම් කුණුමාළු කෑල්ලක් වගේ එළියට දානවා. ඒක රට වටේ දුවන සිකියුරිටි ඔබ්බයක් කරන. මේකින් මෙතනට මාරු වෙලා 7-5කට ගණන් ගන්න. ඔය කියන ඔබ කියන අභිමානය කොහෙවත් නැහැ. අර ඇමරිකාවේ රණවිරුවා වගේ නෙවෙයි. අපේ රණවිරුවා ඇත්තටම ආමිකාරයක් නෙවෙයි. නිකම්ම කෑල්ලක්. හිඟන්න. ඒක තමයි தත්ත්වය. නිකන් හිතන්න අද ඉන්නවා මම දන්න කර්නල්වරු ඉන්නවා. මට හම්බුණා කර්නල් කෙනෙක්. එයාගේ විශ්‍රාම බැටුව රුපියල් 39000යි. එයා කියනවා මම මොකද්ද කරන්නේ? රුපියල් 39000යි. එතකොට මුදලාලිලා ආරක්ෂා කරන්න වෙන්නේ.
පිස්තෝලයක් ඉනේ ගහගෙන ගිහිල්ලා. ඔය ඉන්නවනේ එක එක තියෙනවනේ එක එක තේරෙන්නේ මං කියන එක. ඒ වගේ අයව ආරක්ෂා කරන්න තත්තර කර්නල්ලටපත් වෙනවා. මොකද්ද මේගොල්ලෝගේ ජීවිතේ? එතකොට මේ මොකද්ද මේ රණවිරු අභිමානය? හැබැයි එහෙම රටක අවුරුදු 5ක් පාර්ලිමේන්තුවේ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ට ගිය ගමන් දිවි ඇතිතෙක් විශ්‍රාම වැටුපක් කියලා රුපියල් ලක්ෂයකට වැඩි. පර්මිට් මං කියන්නේ වරප්‍රසාද් සහිතව අරක අවුරුදු 5 විශ්‍රාම. ඔබ දන්නවාද අවුරුදු 12න් අර 12ට අස්සම් කරනවා කියලා කියනවනේ අපි 12න් එළියට ගිය කෙනෙකුට රුපියලක්වත් නැති බව. ඒගොල්ලන්ට මොන විශ්‍රාම වැටුපක් නැහැ. හැබැයි ප්‍රේමදාස මහත්තයා ඉන්න කාලේ භාණ්ඩාගාර චක්‍රලේඛ 679 යටතේ චක්‍රලේඛයක් තියෙනවා. රජයේ සේවකයෙක් අවුරුදු 10ක් ඉඳලා එළියට ගියොත් අවුරුදු 55න් පසු ඔහුට විශ්‍රාම වැටුපක් ලැබෙනවා. යම් කිසි ගාණක්. පොලිසියත් එහෙමයි. STF එකෙත් එහෙමයි. ඒගොල්ලෝ අවුරුදු 12ක් 12ක් හිටියාම ඒගොල්ලන්ට හම්බ වෙනවා. හැබැයි හමුදාවේ දැන් ඉන්න වෙනම 5000කට වැඩි පිරිසක් ත්‍රිවිධ හමුදාවල එකතු කරාම අවුරුදු 12ක් සේවය කරලා සමහරු 15ට මාසයක් වෙනකන් කිට්ටු කරලා සේවය කරලා එළියට ගිහිල්ලා 7-5ක් නැතුව ඒගොල්ලෝ ඉල්ලනවා අනේ අපිට 55න් පස්සේ පුංචි හරි විශ්‍රාම වැටුපක් දෙන්න. මේව හරිම සංකීර්ණයි. ඊළඟට ඔබ දන්නවද මට අද කිව්වා එතනම ඉන්න කෙනෙක් කකුල නැහැ ඔහුගේ. එක්කෙනෙක් කකුල් දෙකම නැහැ. ඔහු එන්නේ රෝහලට යුද හමුදා රෝහල නාරායන්පිට වාහනයක. ගේට්ටුවෙන් කියනවා නිලධාරියෙක් නෙවෙයිනේ. දැන් ඔයා වාහනේ නතර කරලා උතරින් බැහැලා ඔයා රෝද පුටුවෙන් එන්න ඇතුළට. නිලධාරියෙක් නෝන නිසා ඇතුළට ගන්න බෑ වාහනේ. මට කියනවා අර කර්නල් සර්ගේ නෝනාව දරුවත් එක්ක ටක් ගාලා බැරියර් එකේ ඉන්නවා. එයා ඇතුළට ගියා. ඇයි සර් කකුල් නැති අපි එතනින් නම් පයින් ගාටන්නේ අර නිලධාරියගේ නෝනාට විතරක් ඇතුළට යන්නේ ඇයි කියලා මගෙන් ඇහුවා. මට උත්තර නැහැ ඒකට කියන්න. කට උත්තර නැහැ. දෙන්න උත්තර නැහැ මට. හරි අසරණයි අපි. එතකොට නේවාසික ප්‍රතිකාර දෙන්නේ X ගියා නම් බෑ. බෙහෙත් ගත්තා බිරිඳටවත් නැහැ. මං කියන්නේ ඇත්තටම අහුවාම කියන්නේ මොකද්ද? සියලු දේ සපිරි. අර මට මතකයි කිව්වා එක්කෙනෙක් ඔබට ඔබේ නැති වෙච්ච ජීවිතය විතරයි අපිට දෙන්න බැරි. ඔබේ පවුලේ. අනිත් ඔක්කොම අපි දෙන්නම් කියලා. හැබැයි ඇත්තම කතාව කිව්වොත් අතිශය ජීවිතෙත් නෑ. ජීවිතයත් මං දන්නේ ඒකට වචන නැහැ කියන්නේ. මම කියනවා අඩු ගානේ මේ ජනාධිපතිවරණ ඉදිරිපත් වෙන සියලුම ජනාධිපති අපේක්ෂකයට මං කියනවා මේ රණවිරුවන් දිහා සැබෑ ලෙස බලන්න. ඒ විතරක් නෙවෙයි අපේ සියලුම රාජ්‍ය උත්සවවල විනාඩි දෙකක් නිශ්ශබ්ද වෙන්න. මම දන්නවා ඔය නිශ්ශබ්ද වෙන විනාඩි දෙකක් කල්පනා කරන්නේ අරු රේප්පුව වැහුවද අරුට ලියුම දුන්නා කොමිස් එක ඒක අස්සම් කළාද ගියක් හරි හම්බෙයිද ගෙදර බල්ලට ඕවා තමයි කල්පනා කරන්නේ. රණවිරුව ගැන කල්පනා කරන්නේ නැහැ. ඒ විනාඩි දෙකේ. මං ඇත්තම කියන්නේ ওই විනාඩි දෙකේ ඇත්තටම රණවිරුව ගැන නම් කල්පනා කරේ. මේම රණවිරුව පාරේ ඉන්නේ නැහැ. ඉතින් මේ ඔක්කොම බොරු. මං කියන්නේ මේ විනාඩි දෙකේව එකතු කරලා අපිට වෙලාවක් දෙන්නකො කතා කරන්න. මේ රටේ ජනාධිපතිවරයා තාම අපිට විනාඩි 5ක් කතා කරන්න දීලා නැහැ. අපි හැමදාම ඉල්ලන්නේ විනාඩි 5ක්. සේනා විධායක. සේනා විධායක. හැබැයි ඔහු එක්තරා අවස්ථාවක යාපනයේ ගිහලා එනකොට ප්‍රභාකරන්ගේ මස්සෙනා ශිවාජලිංගම උද්ඝෝෂණයක්. ඒගොල්ලන්ගේ මේ කට්ටියව නිදහස් කරන්න කියලා හිරේ ඉන්නවා. කාර් එකකින් බහලා යනවා. බයේ බෑ අපිට අපාය හිතන මේ බෝම්බයක් කරපත් වුණොත් කියලා මොන ඉන්න කොළඹට අපි ළඟට දාම නෑ ආ මෙච්චර හදියක් සතියක් කොටුවේ මහාවීර කොටු සමුද්‍රය තියපුවම අපි අමුදාසේ බොළු ගම්මල තේරුවා නමුත් මෙතන පේමන්ට් එකේ එක දෙකක් දුන්නා. වතුර උගුරක්වත් දෙන්න ආවද යුද හමුදාවෙන් ආවෙ. ඉතින් මම කියන්නේ අන්තිමට ගෙන්නලා ඒ අයගේ ගොඩක් කට්ටිය නිදහස් කරා. ගොඩක් කට්ටිය නිදහස් කරා. ඒගොල්ලන්ට තේ මම දැක්ක හොඳ තේපන් සංග්‍රහයක් දෙනවා. ඒ විතරක් නෙවෙයි. අපි කෙලිම කිව්වොත් ගලගොඩත් ඒ ඥානසාර හාමුදුරන්ට දෙනවා ජනාධිපති සමාව. ජනාධිපති සමාව දීලා එන්න ඊට පස්සේ ජනාධිපති මන්දිරයේ තේපන් සංග්‍රහයක් අම්මාව ගෙන්නලා ගිලම්පස වුණා සතුරු සාමිච්චි කතා කරනවා. හැබැයි ඒ ඊන ගෙදරම ඉන්න සුනිල් රත්නායක රණවිරුවා. ඔහුට ජනාධිපති සමාව නැහැ. අපේ මෛත්‍රීපාල සිටි මහත්තයා මරන්න ක්ලේමෝ බෝම්බේ තියපු LTT සැකකරු අවුරුදු 10කට 12කට සිරියට ගියේ. ඔහුට රුපියල් ලක්ෂ 10ක තෑග්ගකුත් දීලා බදාගෙන වැළඳගෙන ඔහුට නිදහස දෙනවා. මරණ දඬුවම ලැබිච්ච බුද්ධ නිලධාරීන් දෙන්නෙක් ඉන්නවා. පල්ලිකැලේ බන්ධනාගාරයේ මේජර් ඩික්සන් රාජමන්ත්‍රී කෝපල් ප්‍රියත්ත රාජකරුණා. බුද්ධි තොරතුරු ගන්න LTT සමාජිකයෙකු අත්අඩංගුවට කරගෙන හරස් ප්‍රශ්න අහද්දී අසනීප වෙලා මේ යාපනයේ රෝහලට බාර දෙනවා. රෝහලට බාර දෙනවා. බාර දෙනකොට බාර දුන් පුත්කුල විතර මේ දෙන්න අත්සන් කරනවා. ඒ නිසා අවසානයේ ඒගොල්ලෝ තමයි මේ මරණයට වග කියන්න ඕනේ කියලා. අනේ දෙයියනේ මිලන්චේරීන් කියන දකුණේ හරි ප්‍රසිද්ධ මහාධිකර මිනිසුරුතුමා ත්‍රිකුණාමල්ලේ මරණ දඬුවම් දීලා දැන් මේ දෙන්න පල්ලෙකැලේ ඉන්නවා. ඊයේ තිබුණා අභියාචනාධිකරණ නඩුව අභියාචනාධිකරණේ. දැන් ඕක අවුරුද්දක් තිස්සේ කැඳවනවා. ඔබ දන්නවද මොකද උත්තරේ කියලා? උත්තරේ තමයි මේ මුළු නඩු ගොනුව තියෙන දෙමළ භාෂාවෙන්. ඒක සිංහලට පරිවර්තනය කළා නැති නිසා
නඩුව පටන් ගන්න බෑ. නැවතත් දෙසැම්බර් මාසෙට නඩුව කල් යනවා. මේ නඩු ගොනුව සිංහලට පරිවර්තනය කරන්න දැන් අවුරුද්දක් තිස්සේ බැරි වෙලා. දැන් මොකද්ද මේ රටේ? අර රණවිරු දෙන්න ඉන්නේ. දඬුවම් නෙමෙයි විදින්නේ. අභ්‍යාචනයේ නඩුවනේ යන්නේ. අවුරුද්දක් තාම පටන් අරන්වත් නැහැ නඩුව. නඩු ගොනුව සිංහලට පරිවර්තනය කරන්න බැරි නිසා. එහෙනම් කොච්චර අඩුපාඩුවක් මේ රටේ තියෙනවද මේ අධිකරණ ක්‍රියාදාමයේ? හරිම කනගාටුයි. එක්නැලි ගොඩ ඉඳලා අපි බැලුවොත් එහෙම රණවිරුව 42ක් අත්තරංගුට අරන් තියෙන බුද්ධ්‍යංශයේ මේ පාස්කු ඉරිදා ප්‍රහාරයට පැහැදිලිවක් කියන්න ඕනේ ශානි අබේසේකර CID එකේ. හේතුව මේගොල්ලන් ඇඟිලි සලකුණු අරගෙන අර ඔත්තුකරුවන් අත්තරංගුට අරගෙන මේගොල්ලන් අත්තරංගුට අරගෙන CEO ලා 3 දෙනෙක් ඉන්නවා එතන. ශාම්මි කුමාරරත්න, ප්‍රබෝධ සිරිවර්ධන සහ එරන්ත පීරිස්. CEO ලා 3 දෙනෙක්. දෙයියනේ ඒගොල්ලන් මාස එක්කෙනෙක් අවුරුද්දේ මාස 3ක් අත්තරංගුට ගන්නෙම ශාම්මි කුමාරරත්නලව ත්‍රස්තවාදී වැලැක්වීම් පරිත්‍යාග CID. නිකන් ඔබ හිතන්න. මේව සමස්තයක් ලෙස ගන්නට ඕනේ. තාම මෙච්චර කට්ටියක් අත්අඩංගුවට ගත්තා තාම එක නඩුවකවත් අධිචෝදනා පත්‍රයක් නැහැ. තාම අධිචෝදනා ගුරු කළ නැහැ. අවුරුදු 4මාරකුත් ඉවරයි. හැබැයි ඒකෙන් අපේ බුද්ධි අංශය සම්පූර්ණයෙන් බිඳ වැටෙනවා. සම්පූර්ණයෙන් බිඳ වැටෙනවා. ඒ හැම එකක් පාසා අපිට තියෙන තොරතුරු කියන්න මොනතරම් වැරදි විදියට අපේ නිලධාරීන්ව දීර්ඝ කාලයක් රක්ෂිත බන්ධනාගාරගත කරා කියලා. ඒ අනුව මම කියන්නේ ඇත්තටම මම අභියෝගයක් කරා එදත් ශානි අබේසේකර මහත්තයාට අපි අභියෝග කරා ඔබ අපරාධකාරයෙක් කියලා මම කිව්වා. නිශාන්ත අපේ කිව්වා ඔබ අපරාධකරුවෙක්. ඒ වගේම ওই ප්‍රේමතිලක ගාමිණී කියලා අපිට නම් වලින්ම මම කිව්වේ. ඔබ අපරාධකරුවෙක් CID ඉන්නේ අපරාධකරුවෝ කියලා මම ප්‍රසිද්ධිය කිව්වා. මම අදත් කියනවා පුළුවන් නම් මට විරුද්ධව පැමිණිල්ලක් දාන්න පොලිසියේ ඔබට විරුද්ධව දින 5ක් එක දිගට උදේ ඉඳන් හවස වෙනකම් මගේ කට උත්තරේ දිගයි. දින 5ක් දෙනවා. ඔබ කරපු විදිහටම කියන්න. එතකොට ඊටාම කඩකාඩුදායක தත්තේ මේ විදිහට බුද්ධි නිලධාරීන් දීර්ඝ කාලයක් රක්ෂිත බන්ධනාගාරගත කරන්න නීතිපති දෙපාර්තමේන්තුව සම්බන්ධ වෙලා තිනවා. නීතිපති දෙපාර්තමේන්තුවේ නිලධාරීන්ගේ නම් වලින් මට කියන්න පුළුවන්. ඒගොල්ලෝ සම්බන්ධ වෙලා තිනවා. ඒ නිසා මේක සමස්තයක් ලෙස ඇත්තටම රණවිරු දඩයමක් වුණා. ඒ රණවිරු දඩයම බුද්ධි නිලධාරීන්ට වෙනකොට බුද්ධි නිලධාරීන් අනිත් අය කරෑරියා මොන මගුලකටද අපි බුද්ධි තොරතුරු එකතු කරන්න අපේ ජීවිත පරදුවට තබන්නේ අපේ සගයෝ මරණ දඬුවම ලැබෙලා ඉඳද්දි අපේ සගයෝ දීර්ඝ කාලිනව රක්ෂිත බන්ධනාගාරගත කරද්දි ඒ නිසා මේ සමස්තය දිහා මට දරුණාම දැනෙන්නේ අනේ පාලකයා අපිව පාවිච්චි කරනවා ඒ වගේම අඩුම ගානේ බුද්ධි තොරතුරු ගන්න බුද්ධි නිලධාරීන් ටිකවත් ආරක්ෂා කරා නම් මේ විනාශය වෙන්නේ නැහැ නේද කියලා. ඒ නිසා එන කවුරු හරි ජනාධිපති වෙන කෙනෙකුට ජනාධිපතිවරට තරඟ කරන අයට කියනවා මහත්තුරුනි ටිකක් විවරව බලන්න ඇස් දෙක ඇරලා ඔබට ආරක්ෂාව දෙන රටට ආරක්ෂාව දෙන ජාතික ආරක්ෂාව සපයන රණවිරුවන් එහෙම නැත්නම් අපි කියමු ආමිකාරයෝ කියලා ඒක කමන්නේ ටිකක් වෙනස් විදිහට බලන්න ඒගොල්ලන්ගේ සුබ සාධනය බලන්න ඒගොල්ලන්ව දැහැටි දඬු ලෙස පාවිච්චි කරන්න එපා ඒගොල්ලන්ට ජීවිත තියෙනවා ඒගොල්ලන්ගේ විශ්‍රාම යාමෙන් පසු ඒගොල්ලන්ගේ ජීවිතය ගැන හොයන්න හරි ඒකට ක්‍රමවේදයක් හදන්න මේවා ගැන නොසලකා හැරියොත් කවදා හරි දවසක දේශපාලන පක්ෂයක් බිහි වෙන්න පුළුවන් රණවිරුවන් තුලින්. එහෙම වුණොත් මං කිව්වා මිලියන 2ක්. ඒ මිලියන 2කට ආදරය කරන තවත් පුරවැසියෝ එකතු වුණොත් ඒක සමහරට මිලියන 3-4ක් වෙන්න පුළුවන්. එහෙම වුණොත් මේ රටේ තුන්වෙනි බලවේගය වෙන්නේ JVP එකවත් TN එකවත් මුස්ලිම් කොංග්‍රසයක් නෙවෙයි. ජාතික රණවිරු පක්ෂය හෝ එහෙම නැත්නම් ප්‍රජාතන්ත්‍රවාදී රණවිරු පක්ෂය හෝ මොකක්ද රණවිරු පක්ෂයක්. එහෙම වුණොත් ටිකක් ලේසි වෙන්නේ හේතුව එහෙම පක්ෂයක තරඟ කරන්නේ සැබෑ ලෙසම රට වෙනුවෙන් තමන්ගේ තරුණ ජීවිතය කැප කරපු සැබෑ දේශප්‍රේමී. ඒ නිසා ඒක අනිත් අයට අභියෝගයක් වෙයි. අපි කියනවා ඒ தත්ත්වයට අපිව ගෙනියන්න එපා. ඒ නිසා දැස් වල කඩතුරා හැරලා මේක සමස්තය දිහා බලලා මේ වෙලා තියෙන අසාධාරණයට මේ කරපු අසාධාරණයට සමාව ගන්න. නැවත මේක නොවෙන්න වග බලා ගන්න කියලා අපි ඉල්ලා සිටිනවා. ඔබ සියල්ල සංක්ෂිප්තව කරුණු ඉදිරිපත් කරුවා. නැවතත් මේ විදිහට මුණ ගැහෙන්නත් බලාපොරොත්තු වෙනවා. අපි මේ සටන දිගටම ගෙනියමු. මේ සාධාරණත්වයේ යුක්තිය ලබා ගන්න. මේජ අජිත් ප්‍රසන්න සිංහ රෙජිමෙන්තුව නියෝජනය කරමින් නීතිඥවරයෙක් නිශාන්ත මහිරාජ් ගැමුණු බලකාය නියෝජනය කරමින් මගේ දකුණු පැත්තේ ආනන්ද සිරිසුමන පාබල් රෙජිමෙන්තුව මහින්ද සිරි කමාන්ඩෝ මොකක් හරි කියන්න දඟලනවා. මට මේ වෙලාවේ අපි කරුණාවෙන් ඉල්ලා සිටිනවා රජයේ යම්කිසි වෙලාවක මෙන්න මේ අරගලය තුල රණවිරුවා බෙදීමකට ලක් කළ හොත් බැරි වෙලාවත් අපිට මේ වෙනකොට කැබිනට් පේපර් එකේ අපි අපිට පෙන්වුවේ නැහැ තාමත් ඒ කැබිනට් පේපර් එකේ තියෙන්නේ මොනවද කියලා මේ ඒගොල්ලෝ කියන විදිහට අපිට ඒගොල්ලෝ කියන විදිහට ඒ දාපු එක පෙන්වන්න බැරුව නම් දාන්නේ මේකෙන්
කෙසේ හෝ අපිව රවට්ටන්න හදලා මියගේ රණවිරුව වෙන් කරලා බෙදලා ආබාධිත රණවිරුව ප්‍රතිශතය ගණනය කරලා බෙදලා 50ට වැඩි කට්ටියත් 50ට අඩු ඔය විදිහෙන් බෙදන්න හදලා යම් කිසි වෙලාවක මේක මේව කරෝතින් මොකද මේ කැපකිරීම කර රණවිරුව ගැන විශේෂයෙන් මියගේ රණවිරුව ගැන අපේ සමාජයේ මතයක් තියෙනවා මැරෙන මිනිහත් උත්තිරි ගහෙත් තෙල්ලනවා කියලා ඔබතුමා අහලා ඇති. හැබැයි මෙන්න මේ යුද්ධෙට ගිය රණවිරුව එහෙම කරේ නෑ කවදාත්. මට හොඳ කතාවද මේක මේ ජාජිත් ප්‍රසන්න හොඳට දන්නවා අපේ රණවිරුව දන්නවා. මම යුද්ධෙට ගිහිල්ලා තුවාල වෙලා හරි ජීවත් වෙලා ඉන්නවා. හැබැයි මිය ගිය රණවිරුවා මගේ යුනිට් එකේ 406 614 UPC රණවීර මාත් එක්කම යුද්ධෙට ගිහිල්ලා නිවාඩුව ආවත් උදේ ෆ්ලයිට් එකේ ආවොත් හැන්දෑවේ ෆ්ලයිට් එකේ මං එනකන් ගෙදර යන්න නැතුව ඉඳියා. මගේ ගමේම. ඒ වගේ එකට ආවොත් එකටමයි නිවාඩු කරලා ගියේ. ඒ වගේ එකට බැදීමෙන් ඉඳපු රණුවෙක් ඉදියා. කිල්නොච්චි විඩ්‍රෝල් එකේ තුවාල අරගෙන ආවා. කිල්නොච්චි ඉඳලා කිලෝමීටර 25ක් 30ක් විතර එන්න උනා. ගාණක් හිතා ගන්න බෑ. අපිට එන්න බෑ. එන හැමතරම ආටි වැටෙනවා නවතින්නම නැතු වෙනකොට මේ රණවිරුව මගේ බහින්න පුළුවන් අර කියන්න පුළුවන් පරුස වචන සේරම කියලා මගේ අම්මා තාත්තා සේරම මතක් කරලා බැලකුවා මාව දාලා ඵලයන් මහිරාජ් දාලා ඵලයන් කියලා. මම දාලා ආවේ නැහැ. දාලා ආවේ නැතුව මට මතක හැටියට කිලෝමීටර් 20කට වැඩි අරගෙන ඇවිල්ලා මටත් එන්න බැරිම තැන මට රණවීර කියනවා මම දාලා යන්නේ නැති හින්දා මාත් එක්ක ගොඩාක් වෙලා කතා කරන්නේ නැහැ. මට වනිනවා ඇවිල්ලා පොඩ්ඩක් නවතිමු කියලා නැවතුණා. මොකද කොතන හරි මගදී එනකොට නැමෙතිලා වටපිටාවේ මූවමන්ට් එකක් සිවිල් මිනිස්සු කවුරු හරි අපේ යුනිෆෝම් එක අමාරුවෙන් යනවා දැක්ක ගමන් අපි ඉන්න පැත්තට අටි වැටෙනවා. කොහොම කියනවද නෙමෙයි අපි සිවිල් මිනිස්සෙක් දැක්ක ගමන් අපේ ළඟට අටි වැටෙනවා. ඉතින් බැරිම තැන මෙයා කිව්වා දාලා ඵලයන් කියලා බැරිම තැන ඇවිල්ලා එන්න බැරි නිසා නැවතිලා ඉඳලා වතුර ටිකක් බොන්න ඕන කිව්වා. අපි වතුර දෙන්න පොඩ්ඩක් එහාට යන මම වටපිට බැලුවා පොඩ්ඩක් මොකක් හරි කරගන්න පුළුවන්ද කියලා. ඒ මොහොතට දඩාංගාල සද්දය වුණා. ග්‍රේනේඩ් එක කඩාගත්තා බඩට තියලා මෙයා මැරුණා දෙකට කැඩිලා. මැරුණට පස්සේ සිදුවීමේ හොඳම වැඩේ කියන්නේ මේ ගෙදරට මං හැමදාම නිවාඩුව આવොත් එනවා. රණවීර මැරලා ගෙදර මිෂින් එකේ ඒවා අපි ගෙනාවේ නැහැ කැෂුවල්ටි දාලා ආවේ. ඉතින් දාලා ආවා මෙයා කාලයක් ගියා හැමදාම ගෙදර ආවහම මේගොල්ලෝ ගෙදර කට්ටිය බොහොම සම්බන්ධයි. අදට ගියත් අපේ ගෙදර එනවා මෙයාගේ බාල මල්ලි කෙනෙක් බාල මහත්තයා නම හැමදාම එනකොට ඇවිල්ලා දවසක් මමට ওই සිද්ධිය කියා ගන්න බෑ කාටවත් මගේ ඉස්සරහේ. හැබැයි හැමදාම අතුරුදහන් කියනකොට මේගොල්ලෝ හිතාගෙන මම ජීවත් වෙනවායි කියලා. එක දවසක් මම ගෙදර ගිහිල්ලා අපේ ගෙදර වහලා ගහන මගේ වයිෆ්ලා සේරම අඳුරන වෙලා මෙයා බාල මහත්තයා ඇවිල්ලා කිව්වා මයි රාජ්‍ය අයියේ අපේ අයියා ජීවත් වෙනවායි කිව්වා. මම කොහෙද? අපි ශාස්ත්‍රයක් අහන්න ගියා ඒක කපුටි ගොල්ලා පැත්තේ අත් දෙකට මංචු දාලා කකුල් දෙකට මංචු දාලා ජීවත් වෙනවායි කිව්වා. ශාස්ත්‍රයට කිව්වා අයියා ගෙදර එනමයි කියලා. මම කිව්වේ මොකද්ද මමත් පොඩ්ඩක් ඒ ඉඳපු මානසිකත්වයක පාට කිව්වා ගෙදර අම්මලාට තාත්තලාට ගිහිල්ලා කියපන් ආයේ ශාස්ත්‍ර අහන්න යන්න එපා මගේ ඉස්සරහා ඒක ග්‍රේඩ් එක කඩාගෙන රණවීර මැරුණේ තුවාල වෙලා. එච්චරයි කතා කරේ. ටික වෙලාවක් මාත් එක්ක කතා කරගෙන ඉඳිය පැයක් විතර වගේ අඬ බොහොම දුක් මුසුව කඳුළු බේරි ඉඳිය ගෙදර ගියා. ගෙදර ගිහිල්ලා පැය 3ක් විතර යනකොට මට කෝල් එකක් එනවා මල්ලි වහ බීලා කියලා. ඒ කොල්ලා වහ බීලා මැරුණා. එතකොට බලන්න අර රණවීර මැරුණ එක මම කිව්ව නිසා ඒක සමහරට මට හිතුනේ මම ජීවිත කාලේ රහස නොකියා ඉඳියානම් අද රණවීරගේ මල්ලි හරි ජීවත් වෙනවා. මේක ඔබතුමාලට මේ බොරුවක් කියනෝනේ අකුරැස්සේ ගෙවල් තියෙන්නේ මාරම සර්ගොත් දන්නවා ඇති ගිහිල්ලා ආදරත් අහලා බලන්න. ඒ අම්මා මට ගෙදෙට්ට ආවම කිව්වා ඇයි මෙහි ආවේ කියලා මට මුගේ මල ගෙදරටවත් එන්න හොඳ. ඒ අම්මා පව් වෙන්නේ ඒ මල ගෙදරටවත් ආවම අර කොල්ල මැරුණේ යුද්ධෙට ගිහිල්ලා ඒකම වසබීලා මැරුණා කියලා. ඒ අම්මා දරුවට දොස් කිව්වා. ඉතින් බලන්න ඒක නිසා මම කියනවා දිවිපිදු රණවිරුවා කියන එක තුත්තිරි ගහ අපේ ජීවිත අපිව ජීවත් කරවලා ගියේ. ඒත් එක්කම කියන්න කනගාටුයි මේ වෙලාවේ අපේ යුද්ධ කරන කාලේ හිටපු නිලධාරීන් උසස් නිලධාරීන් සර් ඒ කියන්නේ අපේ මේජර්ලා ජෙනරල්ලා කැප්ටන්ලා ගොඩක් කට්ටිය ඉන්නවා. මේ වෙනකොට මේජර් අජිත් ප්‍රසන්න කමල් ගුණරත්න සර් සරත් වීරසේකර සර් හැර මම දන්නේ මේක අපේ මෙතෙන්ට ආවනම් යාපු කාටවත් දොස් කියන්නේ අන්නේ අපේ යුද්ධයට යවල අපිව සහයෝගය ලබන්න දීපු අපිත් එක්ක යුද්ධ කරපු උසස් නිලධාරීන් ටිකක් මේ රටේ ඉන්නවනේ සර්. ඒ නිලධාරීන් දැන් අපේ රණවිරු සංවිධාන තියෙනවා. ඔය කියන්නේ වෙන කවුරුත් ආවේ නැහැ කියලා. ඔව්. එම වෙන රණවිරු සංවිධාන තියෙනවනේ. දැන් අපේ තව ලොකු රණවිරු සංකල්ප ඒ රණවිරු සංවිධාන අපි ළඟට ඇවිල්ලා ඊයේ පණිවිඩයක් දේශපාලන අර්ථකථනයකුත් අපිට දුන්නානේ. ඒක ඒ වෙලාවෙත් අපිට ජෙනරල් කමල් ගුණරත්න සර් ඇවිල්ලා කිව්වා මේක නවත්තන්න. අපි කාටවත් සර්ට මූණට කියන්න බෑ මේක නවත්තන්නේ කියලා. පණිවිඩේ. අපි මොකද්ද කිව්වේ? හොඳමයි සර්, හරි සර් කියලා. හැබැයි මේක දේශපාලන අරමුණක් නම් දේශපාලන පැත්තක් නම් අපි එනං ගෝඨාභය සර් කිව්වා ජෙනරල් කමල් ගුණරත්න මේක කිව්වහම අපේ අරගලේ නවත්තන්න එපා මහත්තයෝ. ඒක නිසා
මම කරුණාවෙන් ඉල්ලා සිටිනවා සමස්තයක් වශයෙන් අපිට ඔව් අර නිලධාරීන්ගේ සහයෝගය ඔබට මම දෙන්න කියන්නේ කියන්නේ ඒ නිලධාරීන්ටත් මම කියනවා මේ සටනට අපිට සහයෝගය දෙන්න. මොකද අපි සර්ලත් එක්ක සර්ලා තමයි අපි යුද්ධයට යවුවේ. සර්ලත් එක්ක යුද්ධ කරේ. හැබැයි සර්ලගෙත් වගකීමක් තියෙනවා අපි. මොකද සර්ලට දෙයක් කරන්න පුළුවන් තැන් වල දින සර්ලා ඉන්න අපි දැනුවත්ව. ඒ සර්ලත් ඇවිල්ලා අපිට මේක සහයෝගය දෙන්න. දායකත්ව දෙන්න කියලා ඔබ කියන්නේ. ඒ දායකත්වය ලබා දෙන්න මේ සටන කියන ගමන්. කෙටියෙන් ඔබේ මගේ අදහස. කෙටි අදහස මේ සටන ගැන දැනට තියෙන සටන ගැන අපි මේ වෙනකොට යම් සාර්ථකත්වයක් ලැබලා තියෙනවා. මම මේ සටන ගැන පොඩ්ඩක් සටනට අපිට තවත් දින 7ක් අපි මේ කල්මරන්න වෙලා තියෙනවා කොටුව දුංග්‍රේ පොළ ඉදිරිපිට. ඒ සටනට මගේ ආදරණීය මේ රටේ නිදහස අපි නිදහස දුන්නා අරන් දුන්නා. ඒ නිදහසෙන් භුක්ති විඳින සමස්ත ශ්‍රී ලාංකික පුරවැසියන්ට හෙටේ දිනේ පටන් ලබන අඟහරුවාදා දිනේ දක්වා මේ සටනට අපිට එකතු වෙන්න කියන ආරාධනාව පණිවිඩය දෙන්න අවශ්‍ය වුණා. මොකද ඔබ අද සතුටින් ඉන්නේ අපි හින්දා. අපි අද කොටුවේ දුක් විඳි ඔබ සතුටින් ඉන්නවා නම් ඒ ශ්‍රී ලාංකික පුරවැසියෝ නොවේ කියලයි රණවිරු සමස්ත අපිට දැනෙන්නේ. ඒ පණිවිඩය. ඔබේ ආරාධනාව ඔබේ විවේචන යෝජනා චෝදනා සියල්ලම වැඩසටහන හරහා අපි ඉදිරිපත් කරමු. මේ වැඩසටහන පටිගත වන සහ විකාශ වෙන දිනේ අතර දිනයක පරතරයක් තියෙනවා. ඔබ හැම වෙලේම අද කියලා කියන්නේ 17 වෙනිදා සලකන්න 18 වෙනිදා තමයි විකාශ වෙන එක දවසක වෙනසක්. එච්චරයි කාලය. ඊටම සජීවී වැඩසටහනක් මේ කිසිම සංස්කරණ කටයුත්තක් නැහැ. අපි බලාපොරොත්තු වෙනවා අවශ්‍ය වුණොත් ඉදිරි දිනවලදී කොටුවට ඇවිල්ලා කොටුවේදී අපි මේ අඩු පහසුකම් තියෙන්නේ කොහොම හරි අපි කොටුවේදී ඔබ නැවත මුණ ගැහිලා ඉදිරි තත්ත්වයන් ගැන කතා කරමු. වැඩසටහන බලන අය අනිවාර්යයෙන් ඊට සහයෝගය දෙන්න. මේක වෘත්තීමය ප්‍රශ්නයක් පැත්තකින් රට බේරා ගන්න සටන් කරපු අයගේ 34 කිව් 2 කොටුව දුම්රියපොලේ ස්ථානාධිපතිවරයාටත් පණිවිඩයක් දෙන්න තියෙනවා. වැඩි සෙල්ලම් දාන්න එපා. ඉතින් මේ අපේ රට නේද? නීතිය හැමෝම දන්නවා. ඊළඟට අර කවුද ජනාධිපති ලේකම් කාර්යාලයෙන් ආව වෙදදුරෙක් කියලා පුද්ගලෙක්. දැන් විසින් අද නාලිකාව පෙන්වුවේ වෙදදුරෙක් කියලා. එහෙම ජෝ කරලා ඉවන්න නැතුව ටිකක් විධිමත් ආකාරයෙන් වැඩසටහන හරහාවත් කල්පනා කරලා මේ අධ්‍යයත් වෙන්න කියලා අපි ඔබට යෝජනා කරනවා. නැවතත් ඔබ අනිවාර්යයෙන්ම රාජ්‍ය නිලධාරියෙකුට බෑ රණවිරුවකට මුණ දෙන්න. ඒකයි වෙදදුරු වන්නේ. වෙදදුර කියන ජෝකර් කෙනෙක් කියන්නේ. නෑ අපිටත් එතන සර් ප්‍රශ්නයක් තිබුණා. අපිත් වෙනදදුරුව පාවිච්චි කරන්න පුළුවන් නම් අපිත් දරුවා මාරි කෙනෙක් බලලා ඉන්නේ. අපි නැවතත් ඔබ මුණ ගැහෙනවා. ඔබට ජය. බොහොම ස්තුතියි. නිදහස් සංවාද වැඩබිම් පක්ෂ දේශපාලනයට එපිටි Transcends Party Politics